අපි බලමු x කිරණ කියන්නේ මොකක්ද කියන එක. අපි x කිරණ ගැන සටහන් කරන්න අපි x කිරණ ගැන සඳහන් කරනකොට අපිට x කිරණ සම්බන්ධව අපිට ඉතිහාසය ගැන කතා කරන්න වෙනවා. x කිරණ සම්බන්ධ ඉතිහාසය. දැන් සාමාන්‍යයෙන් මේ x කිරණ සම්බන්ධ ඉතිහාසය ගත්තන් පස්සේ 19 වන සියවසේ අගභාගය දක්වා තිබ යනවා. 19 වෙනි සියවසේ අගභාගය වෙනකොට විද්‍යාඥයන් හොයාගෙන තිබුණා වායු තුලින් විද්‍යුතය සංවේදනය කරන්න පුළුවන් බව. ගොඩක් වෙලාවට මේ විද්‍යුතය පිළිබඳ පර්යේෂණ කළේ මයිකල් ෆැරඩේ කියන විද්‍යාඥයා. මයිකල් ෆැරඩේ කියන විද්‍යාඥයා කියුවා මේ විද්‍යුතය සංවේදනය කරන්න පුළුවන් වායුව ඉවත් කළ නලයක් තුල ඉලෙක්ට්‍රෝඩ දෙකක් සම්බන්ධ කරලා ඒ ඉලෙක්ට්‍රෝඩ දෙකේ අග්‍ර දෙකට ධන හා ඍණාග්‍රය සම්බන්ධ කරලා එහෙම නැත්නම් විද්‍යුතයේ සපයලා ඉවරලා විදුලිය ගමන් කරන්න පුළුවන් අඩු පීඩනයක පවතින වායුවක් තුලින් කියලා. මේක මයිකල් ෆැරඩේ තමයි මුලින්ම මේ සම්බන්ධව පර්යේෂණ කළේ. මයිකල් ෆැරඩේ විද්‍යාඥයා 1791 ඉඳන් 1867 දක්වා කාලයක් ජීවත් වුණා. ඔහුගේ ආයු කාලය. එයාගේ පර්යේෂණවලදී තහවුරු වුණා විද්‍යුතය යවන්න පුළුවන් වායුවක් තුලින් පුළිඟු ආකාරයට. පුළිඟු කියන්නේ ඔයගොල්ලෝ දන්න ඇති අපි දන්නා මේ අකුණු ගහනකොට පුළිඟු ආකාරයට තමයි විද්‍යුතය එන්නේ. අවකාශයේ ඉඳන් එහෙම නැත්නම් බලාකුළු වල ඉඳන් පොළවට එන්නේ පුළිඟු ආකාරයට. ඒ වගේම සමහර වෙලාවට බැටරි දෙකක් කාර් බැටරි දෙකක් අපට ස්පාර්ක් කළොත් එහෙම ලොකු බැටරි දෙකක ධනාග්‍රය ඍණාග්‍රයයි කම්බි කැලලකින් සම්බන්ධ කළොත් ඔයගොල්ලෝ දන්නවා පුළිඟු පන්නවා. හරි. අන්න ඒ ආකාරයට විද්‍යුතය සංවේදනය කරන්න පුළුවන් කියලා මයිකල් ෆැරඩේ කියන විද්‍යාඥයා පෙන්නලා දුන්නා. එතකොට දැන් 1000 පරමාණුක භෞතික විද්‍යාවේ ආරම්භය වෙන්නේ 19 වෙනි සියවසේ අවසාන වර්ෂ කිහිපය තුල. එතකොට වායු හරහා සිදුවන විද්‍යුත් සංවේදනය පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කළ විලියම් ක්‍රූක්ස් කියන විද්‍යාඥයා. ඔයගොල්ලෝ දන්නා විලියම් ක්‍රූක්ස් සම්බන්ධව ඔයගොල්ලන්ට කෙමිස්ට්‍රි වලදී ජෙනරල් කෙමිස්ට්‍රි වලදී බොහෝ වෙලාවට කරනවා ක්‍රූක්ස් නල සම්බන්ධව. විලියම් ක්‍රූක්ස් කියන භෞතික හා රසායන විද්‍යාඥයා තමයි මුලින්ම ඔය වායු හරහා සිදුවන විද්‍යුත් විසර්ජනය සම්බන්ධව ගැඹුරින් අධ්‍යයනය කරේ. එයා කරේ විසර්ජන නලයක් තුළ දෙපැත්තට වෙන්නට ඉලෙක්ට්‍රෝඩ දෙකක් සම්බන්ධ කරලා ඒවා ප්‍රේරණ දඟරයකට සම්බන්ධ කරා. හරි? ඒවා ප්‍රේරණ දඟරයකට සම්බන්ධ කරා මෙන්න මේ ආකාරයට. අපි සැලකුවොත් එහෙම විසර්ජන නලයක් මම ගන්න මේක විසර්ජන නලයක් කියලා මේක විසර්ජන නලයක් විසර්ජන නලයක මම ගන්නම් ධන අග්‍රය ඍණාග්‍රය මේ විදිහට අපි ගනිමු මේක ඍණාග්‍රය මෙයා ධනාග්‍රය ඒවර මේ දෙන්න සම්බන්ධ කළා බැටරි එක. ඒ කියන්නේ මේක ඍණාග්‍රය වෙනවා මෙයා ධනාග්‍රය වෙනවා හොඳ. හරි. ඒතකොට බැටරි එකට සම්බන්ධ කරපුවම බැටරි එක කියන්නේ ලොකු අධි විභවාන්තරයකටපත් කරන්නේ මේක ඇතුලේ තියෙන වායුව මේ කැතෝඩේ ඉඳන් ඇනෝඩේ දිහාවට කිරණ විශේෂයෙන් නිකුත් කරලා තියෙනවා. මේ කිරණ හැදෙන්නවා කැතෝඩ කිරණ කියලා. මේක කැතෝඩ් එක මේක ඇනෝඩ් එක. කැතෝඩේ ඉඳන් ඇනෝඩේ දිහාවට එයා දැක්කා මේ අඩු පීඩනයක් යටතේ විද්‍යුත් ධාරාවක් ගමන් කරනවා. හරි? මේ කොළ පාටකින් යුක්ත ධාරාවක් සන්තතික ධාරාවක් ගලා යනවායි කියලා දැක්කා. ඉතින් මේවා හැදෙනවා කැතෝඩ කිරණ ලෙස. එතකොට විසර්ජන නලයක් තුල තමයි කරේ. මේ ඉස්සරවම පරිශ්‍රණය කරනකොට මේ නල දෙක අතර පීඩනය වායුගෝලයේ පීඩනය රසදිය මිලිමීටර් 100 දක්වා අඩු කරා. 100 දක්වා අඩු කරනකොට මේ කැතෝඩේ සහ ඇනෝඩේ අතර අර දීප්තිමත් වායු ධාරා නිරීක්ෂණය කරන්න බැරි වුණා. නමුත් පීඩනය ක්‍රමක්‍රමයෙන් අඩු කරගෙන ගිහිල්ලා රසදිය මිලිමීටර් 10කට අඩු කරනකොට
හරි රසදිය මිලිමීටර් 10කට අඩු කරනකොට එයාට දකින්න හම්බුණා මේ කැතෝඩ කිරණ ගමන් කරනවා කැතෝඩේ ඉඳන් ඇනෝඩේ දක්වා. මේවා මේ අපේ ඉතිහාසයේ අපි ඉතිහාසය සම්බන්ධව මේ කතා කරේ කොහොමද X කිරණ අනාවරණය කරගන්නේ කියන එක. එතකොට අඩු විසර්ජන පීඩනයක පවතින විසර්ජන බටයක වායුවක් තුළින් අධික විභවාන්තරයක් යටතේ විද්‍යුත් ගමන් කරන්න පුළුවන් කියන මුලින්ම හෙලිකලේ මයිකල් ෆැරඩේ පරීක්ෂණ මගින් තමයි මෙයා හෙලි කරගෙන තිබ්බේ. මෙන්න මේක තමයි මේ අර විසර්ජන නලය ඩිස්චාර්ජ් ටියුබ් කියලා කියන්නේ විසර්ජන නලය. මේ විසර්ජන නලය ඔයගොල්ලන්ට පේනවා මේ තමයි කැතෝඩය. කැතෝඩය කියලා කියන්නේ ඍණාග්‍රය. ඒක සම්බන්ධ කරලා තියෙන හයි වෝල්ටේජ් ජෙනරේටර් එකකට. එතකොට මේකේ ඍණාග්‍රය තමයි මේ අග්‍රය වෙන්නේ. මේක ඍණාග්‍රය වෙනවා, මේ ධනාග්‍රය වෙනවා. එතකොට මේකේ අඩු පීඩනයක් යටතේ පවතින වායුව තමයි මේ තියෙන්නේ. මේ තියෙන air at very low pressure. හරි ඒක කෙටි ඒක අඩු පීඩනයක් යටතේ පවතින වායුව තියෙන්නේ. මේක තමයි ඇනෝඩය ධනාග්‍රය. මේ මෙතනින් සම්බන්ධ කරලා තියෙනවා වැකුම් එකට. ඒක කියලා කියන්නේ රික්තකයකට රික්ත පොම්ප් එකකට සම්බන්ධ කරලා තියෙනවා. to vacuum pump. ඊට පස්සේ මේක තමයි ඇනෝඩය වෙන්නේ. අපි මෙයාගේ වායුව ක්‍රමක්‍රමයෙන් අඩු කරගෙන යනකොට කැතෝඩේ ඉඳන් ඇනෝඩේ දිහාවට කිරණ විශේෂයන් නිකුත් කරනවා දැක්කා. හරි මේක කොළ පාටින් යොත්යි. මෙන්න මේ ඇනෝඩ් එක කොළ පාටින් දිලිසෙනවා දැක්කේ. කොළ මේකේ යන මේකේ යනවා ඉලෙක්ට්‍රෝන ධාරාව මේක මෙයා දැක්කා මේක කොළ පාටට දිලිසෙනවා. ඒතකොට කැතෝඩේ ඉඳන් ඇනෝඩේ දක්වා මේ ගමන් කරන කිරණ විශේෂයෙන් හැඳින්වුවා කැතෝඩ කිරණ ලෙස තමයි මෙයා නම් කරේ. හරි මේක තමයි ඉතිහාසය වෙන්නේ. හරි කියලා කියන්නේ ඔය 19 වෙනි සියවසේ අගභාගයේ කෙමිස්ට්‍රි කරපු විද්‍යාඥයෝ ෆිසික්ස් කර කටේ එක්ක දෙගොල්ලම එක්ක ෆිසික්ස් කෙමිස්ට්‍රි දෙකම සම්බන්ධව පරිශන කරා. ඒගොල්ල ඉස්සර ෆිසික්ස් කියලා කෙමිස්ට්‍රි කියලා වෙන වෙලා හිටියේ නෑ. දැන් අපි වුණත් ඒ වගේ. දැන් අපි ගත්තන් පස්සේ දැන් අපි ෆිසික්ස් කරලා තියෙනවා කෙමිස්ට්‍රි කරලා තියෙනවා. ඩිග්‍රියට BSc ඩිග්‍රියට ෆිසික්ස් කෙමිස්ට්‍රි දෙකම කරලා තියෙනවා. එතකොට මේගොල්ලොත් ඒ වගේ තමයි ඒ සම්බන්ධව ඒ දෙකම සම්බන්ධව පරිශන කරා ෆිසික්ස් සහ කෙමිස්ට්‍රි වෙන දෙකම. එතකොට එතෙන්දී කැතෝඩ කිරණ සම්බන්ධ කැතෝඩ කිරණ නල සම්බන්ධව තමයි ගොඩක් පරිශන සිද්ධ කරේ. 19 වෙනි භාගයේ අවසානයේ වගේ. මේක තමයි ඔයගොල්ලන්ට පේන්නේ මයිකල් ෆැරඩේ මේ තමයි මයිකල් ෆැරඩේ මේ ඔයගොල්ලන්ට පේන ඇති මෙයා තමයි මයිකල් ෆැරඩේ වෙන්නේ. මේ මයිකල් ෆැරඩේගේ පර්යේෂණාගාරය. මෙයා විවිධ පර්යේෂණ කරනවා. මේ මෙතන මෙයා කරන්නේ කෙමිස්ට්‍රි සම්බන්ධ පර්යේෂණ. මේ පැත්තේ ෆිසික්ස්. ඉතින් කෙමිස්ට්‍රි සහ ෆිසික්ස් කියන දෙකම සම්බන්ධව පර්යේෂණ කරා. මේ තමයි අර ඩිස්චාර්ජ් ටියුබ් එක. මේ තමයි මේ අඩු පීඩනයක් යටතේ පවතින වායුව. මෙතන තමයි කොළ පාටට දිලිසීම සිද්ධ වුණේ වැකුම් ක්ලේනයකට සම්බන්ධ කරලා මේකේ වායුව අයින් කරනකොට කැතෝඩේ ඉඳන් ඇනෝඩේ දිහාවට කිරණ විශේෂයක් නිකුත් වෙලා තියෙනවා. එතෙන් ඔයගොල්ලෝ දන්නා මේ කැතෝඩේ ඉඳන් ඇනෝඩේ දිහාවට ගමන් කරන ලද මේ ඉලෙක්ට්‍රෝන මේවා වෙන ඉලෙක්ට්‍රෝන. දැන් අපි දන්නා මේවා ඉලෙක්ට්‍රෝන කියලා. ඉතින් මේක මුල්ම කාලේදී මේවට ඉලෙක්ට්‍රෝන කියලා නම් කිව්වේ නෑ. මේ ඉලෙක්ට්‍රෝන කියලා පස්සේ හැදුන්නේ ජේ.ජේ. තොම්සන් කියන විද්‍යාඥයා. ඔයගොල්ලෝ දන්නා කෙමිස්ට්‍රි සම්බන්ධව කරනකොට ඉලෙක්ට්‍රෝනය සොයා ගැනීම මුල්ම ගෞරවය හිමින්නේ ජේ.ජේ. තොම්සන්ට. ජේ.ජේ. තොම්සන් කිව්වා මේක ඉලෙක්ට්‍රෝන මේ ගමන් කරන මේ කැතෝඩ කිරණ ඉලෙක්ට්‍රෝන වෙනවා කියලා. ඒතකොට මේ ඉලෙක්ට්‍රෝන පිළිබඳව ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන කොහොමද පරමාණුක තියෙන්නේ කියලා එයා අර පරමාණුක ආකෘතියක් එයා මේ පරමාණු සම්බන්ධව ආකෘතියකුත් ඉදිරිපත් කරා. අපි කියලා කියන්නේ ඒකට තොම්සන්ගේ ප්ලම් මොඩල් එකක්. ඒක කියලා කියන්නේ එයා කිව්වා මේ ධන ආරෝපිත න්‍යෂ්ටිය කියන එක පුඩිමක් නම් ඒ පුඩිමේ අර මිදි තියෙනවා මිදි තැන් වල තියෙනවා වගේ තමයි ඉලෙක්ට්‍රෝන්ස් තියෙන්නේ. හරි තොම්සන්ගේ පුඩිම් සම්බන්ධව ආකෘතිය වෙනවා. ප්ලම්ස් මොඩල් කියලා කියන්නේ.
එතකොට ඒව තමයි හැඳින්වෙන්නේ ඉලෙක්ට්‍රෝන කියලා. අර මේ මිදි වගේ තියෙන ඒවා ඉලෙක්ට්‍රෝන කියලා හැඳින්වුවා. එයා කිව්වේ මේ ධන ආරෝපිත ගුලියක් තුළ මේ පුඩිමක් වගේ එකක් තුළ මිදි ඇතුලේ තියෙනවා වගේ තමයි මේ ඉලෙක්ට්‍රෝන්ස් තියෙන්නේ කියලා. මේ තමයි කැතෝඩ් කිරණ. උගලන්ට පේනවා මේ කොළ පහට තීරුවක් විදිහට තමයි මේවා ගමන් කරන්නේ. කොළ පහට තීරුවක් ආකාරයට ගමන් කරනවා. මේවා අපි හඳුන්වන කැතෝඩ් රේ කියලා. මේ තමයි ගෑස් ඩිස්චාර්ජ් ටියුබ් එක. මේ තමයි ඇනෝඩ් එක වෙන්නේ. මේ තමයි කැතෝඩ් එක වෙන්නේ. මේ පේන්නේ මේක තමයි විද්‍යුතය මෙතනින් තමයි සංඥානය කරන්නේ. මේ මෙතනින් අධි බෝධියතාවයක් ලබා දෙනවා ධනාග්‍රයට සහ ඍණාග්‍රයට. මේ පැත්තේ තියෙන කැතෝඩය. කැතෝඩය තුලින් තමයි මේ ඉලෙක්ට්‍රෝන ධාරාව එන්නේ. ඉලෙක්ට්‍රෝන ධාරාව ඇවිල්ලා ඇනෝඩය තුල ඇති කරන දිලිසුමක්. මේවා සැඩරේඛීයව ගමන් කරන්නේ නේ. සැඩරේඛීයව ගමන් කරනවා කියලා පෙන්නන්න ඔයගොල්ලෝ දන්න කෙමිස්ට්‍රි වලදී කරන මෙතන තියෙන මේ ඍණ මෙතන තියෙන ඔයගොල්ලන්ට පේන ක්‍රොස් එකක් තියෙනවා. ක්‍රොස් එකක් තියෙනවා. මේ ක්‍රොස් එකේ හෙවණැල්ල පේනවා මේ තිරේ. මේ තිරේ පේනවා මේ විදිහට. එතකොට කොළ පාට දිලිසුමක් තමයි ඇති කරන්නේ. මෙන්න මේ කියන්නේ මේ ප්‍රේරණ දඟරේ. මේකට අපි කියලා කියනවා ප්‍රේරණ දඟරේ ඉන්ඩක්ෂන් කොයිල් එක. මේකේ ප්‍රාථමික දඟරේ සහ ද්විතීයික දඟරේ කියලා එකක් තියෙනවා. මේ ද්විතීයික දඟරේට මේ ද්විතීයික දඟරේ තමයි ඉතා විශාල විභවාන්තරයක් ඇති කරන්නේ. ද්විතීයික දඟරය තුල. පේනද ඔයගොල්ලන්ට මේක පැහැදිලි වෙනවා. මේ කොළ පාටට ඇති කරන්නේ. මෙතන මේකේ මේ එතකොට මෙහි ඉඳන් මෙහාට එන්නේ. මෙතන ඉඳන් මෙහාට එන්නේ. එතකොට මේකේ පේනවා මේ විශාල මේ ක්‍රොස් එකේ ලොකු ප්‍රතිබිම්බයක් ඇති කරන මේ වීදුරුවේ මේ කෙළවර. එතකොට මේ ඉලෙක්ට්‍රෝන සම්බන්ධය. එතකොට මේ කැතෝඩ් කිරණ ඍණ ලෙස ආරෝපිතයි කියලා පස්සේ හොයාගත්තේ ජේ.ජේ. තොම්සන් කියන විද්‍යාඥයා. මේ ඔයගලන්ට පේන ඇති එකේ කියලා තියෙනවා තොම්සන්ගේ පරමාණුක මේ මොඩල් එක. ආකෘතිය පරමාණුක ආකෘතිය තමයි ඔය දක්වලා තියෙන්නේ. ඔකේ පේන පොසිටිව් පුඩින් කියලා. ඒ කියන්නේ ධන ලෙස ආරෝපිත පුඩිම. ඒ පුඩිම ඇතුලේ තමයි ඉලෙක්ට්‍රෝන්ස් තියෙන්නේ. Thomson believed that the electrons were like plums embedded in a positively charged pudding. Thus it was called the plum pudding model කියලා. ඒකල කියන්නේ මෙයාගේ මේ plums ඇතුලේ තියෙන මේ පුඩිමක් ආකාරයේ එකක් තමයි මේක වෙන්නේ. එතකොට ඉලෙක්ට්‍රෝන වලින් හොයාගත්තේ ජේ.ජේ. තොම්සන් කියන විද්‍යාඥයා. එයා ඊට පස්සේ පරමාණු ආකෘතිය සම්බන්ධව අදහසක් ඉදිරිපත් කරා. පරමාණුවක කොහොමද ධන ආරෝපණ සහ ඍණ ආරෝපණ පවතින්නේ කියලා. පසු කාලීනව අපි දන්නා ධන ආරෝපිත න්‍යෂ්ටයක් තියෙන. ධන ආරෝපිත න්‍යෂ්ටයේ වටේ ඉලෙක්ට්‍රෝන්ස් තමයි ගමන් කරන්නේ කියන එක. ඒකට ජේ.ජේ. තොම්සන් තමයි මේ කැතෝඩ් කිරණවල ආරෝපණීය ඍණ කියලා කියුවේ. ඒවා ඉලෙක්ට්‍රෝන ලෙසත් ජේ.ජේ. තොම්සන් හැඳින්වුවා. අපිට මේ ඉතිහාසයේ නෝට් එකක් හැටියට ලියන්න අවශ්‍ය නැහැ. මේක අපි හඳුන්වනවා තොම්සන්ගේ ප්ලම් පුඩින් ඇටෝම් කියලා. මේ පරමාණුක සම්බන්ධව කියලා තියෙන්නේ මේක මේ පුඩිමක් ආකාරයට තියෙන. ඒක ඔයගොල්ලන්ට පේනවා ඉලෙක්ට්‍රෝන්ස් තියෙනවා. ඊට පස්සේ තියෙනවා පොසිටිව්ලි චාර්ජ් පුඩිම. ඊට පස්සේ එයාගේ ධනාරෝපණයක් හැදෙන්නේ කොහොමද කියන එක දීලා තියෙන ඔයගොල්ලන්ට පේන ඇති. ෆෝමින්ම පොසිටිව් අයන්. එයා කියනවා මේ ධනාරෝපිත මේ ධන ලෙස ආරෝපිත පුඩිමෙන් ඉලෙක්ට්‍රෝනයක් අයින් වෙලා මෙයා ධන ලෙස ආරෝපණය වෙනවා. මේ පරමාණුක න්‍යෂ්ටිය. මේ පරමාණුක න්‍යෂ්ටිය ධන ලෙස ආරෝපණය වෙන්නේ මේ පුඩිමෙන් ඉලෙක්ට්‍රෝනයක් අයින් වෙලා. මේ පුඩිමෙන් ඉලෙක්ට්‍රෝන මෙහෙම ඉලෙක්ට්‍රෝන මේ පුඩිමෙන් අයින් වෙලා තමයි විද්‍යුතය සංවේදනය වෙන්නේ. conduction of electricity. විද්‍යුතය ගමන් කරන්නේ මේකෙන් ඉලෙක්ට්‍රෝන අයින් වීම නිසා. කියලා තමයි එයා විද්‍යුතේ සම්බන්ධ විද්‍යුතය ගමන් කිරීම සම්බන්ධව එහෙම නැත්නම් කැතෝඩ් ධාරාවක් ගමන් කිරීම සම්බන්ධව අදහසක් ඉදිරිපත් කරේ. ඊට මුලින්ම තොම්සන් තමයි මේ සම්බන්ධව පරමාණුක ආකෘතිය සම්බන්ධව මුලින්ම අදහසක් ඉදිරිපත් කරේ ඔය ආකාරයට. මේ තමයි ජේ.ජේ. තොම්සන් කියන විද්‍යාඥයා. ජේ.ජේ. තොම්සන් එයාට පේනවා ඇති උගලන්ට
මේ තමයි අර ප්‍රේරණ දඟරය මේ තමයි එයා භාවිතා කරපු අර රික්ත නලය. ඒ රික්ත නලය තුලින් තමයි හරහා කියලා කියන්නේ වායුව ඉවත් කරපු වීදුරු නලය හරහා කැතෝඩේ සහ ඇනෝඩේ හරහා විද්‍යුත් ධාරාවක් ගමන් කිරීමට සලස්සලා කැතෝඩ කිරණ ලබාගෙන ඒ කැතෝඩ කිරණ ඉලෙක්ට්‍රෝන ධාරාවක් කියලා උපකරේ ජේ.ජේ. ජොන්සන් කියන විද්‍යාඥයා. ඕක තමයි ඉතිහාසය වෙන්නේ. එක්ස් කිරණ සම්බන්ධව ඉතිහාසය වෙන්නේ ඔය ආකාරයට මම මුලින්ම කිව්වේ වායුව පිළිබඳ මුලින්ම පර්යේෂණ ඉදිරිපත් කළා. පර්යේෂණ ඉදිරිපත් කරේ මුල්ම විද්‍යාඥයා තමයි මයිකල් ෆැරඩේ. එයා තමයි විද්‍යුතය පිළිබඳ විවිධ පර්යේෂණ කරේ. එයා කිව්වා විද්‍යුතය සංනයනය කරන්න පුළුවන් රික්තකණය කරන ලද වීදුරු කුටීරයක් තුල කැතෝඩේ සහ ඇනෝඩේට විද්‍යුතය සැපයීමෙන් විද්‍යුතය සැපයලා විද්‍යුත් පුළුවන් එක්ස් කිරණ ගමන් කරන්න සලස්වන්න මේ විද්‍යුතය ගමන් කරන්න සලස්වන්න පුළුවන් කිව්වා. ඊට පස්සේ විලියම් ක්‍රූක්ස් කියන විද්‍යාඥයා වායු හරහා සිදුවන විද්‍යුත් සංනයනය පිළිබඳ ගැඹුරින් අධ්‍යයනය කර විද්‍යාඥයෙක් ඉංග්‍රීසි ජාතිකයෙක්. ඊට පස්සේ විසර්ජන නලයක් තුළ දෙපැත්තේ ඉලෙක්ට්‍රෝඩ දෙකක් සම්බන්ධ කරලා ප්‍රේරණ දඟරයේ ද්විතීකර සම්බන්ධ කරලා නලය තුළ වායුවේ පීඩනය අඩු කරලා තියෙනවා. පීඩනය අඩු කරලා පීඩනය ක්‍රමක්‍රමයෙන් අඩු කරලා මිලිමීටර් 10ට එනකොට ඉලෙක්ට්‍රෝඩ හරහා අනවරත දිලිසුමක් නිරීක්ෂණය කරා. ඒවට කිව්වා කැතෝඩ කිරණ කියලා. මේ කැතෝඩ කිරණ ඍණ ලෙස ආරෝපිත ඉලෙක්ට්‍රෝන බවට අදහසක් ඉදිරිපත් කළා. ජේ.ජේ. ටොම්සන් කියන විද්‍යාඥයා. එයාට තමයි මුලින්ම ගෞරවය හිමි වෙන්න ඕනන්නේ ඉලෙක්ට්‍රෝන සම්බන්ධව පර්යේෂණ කිරීම සම්බන්ධව. දැන් තමයි අපේ පාඩමට එන්නේ. ওই ටික කෙමිස්ට්‍රි වල අපි කරන කොටස. ඊට පස්සේ අපි බලමු X කිරණ කොහොමද අනාවරණය කරේ කියලා. හැබැයි මෙතන ඉඳන් නෝට් එක යන්න ඕනි. X කිරණ අපි බලමු කොහොමද අනාවරණය කරගත්තේ කියලා. ඔයගොල්ලන්ට පේනවා මේ ඔයගොල්ලෝ දන්නා මේ X කිරණ මුලින්ම කවුද හොයාගත්තේ කියන්නේ එක්කෙනා කියන්නේ. X කිරණ මුලින්ම හොයාගත්තේ විල්හෙල්ම් රොන්ට්ජන් කියන විද්‍යාඥයා. ජර්මන් ජාතික විද්‍යාඥයෙක් 1845 ඉඳන් 1923 1845 ඉඳන් 1923 දක්වා තමයි එයාගේ කාල සීමාව. ඒ කියන්නේ එයා ඉපදිලා තියෙන 1845 1923 තමයි මෙයා මිය ගියේ. කැතෝඩ කිරණ සම්බන්ධ පර්යේෂණවල මෙයා නිරන්තරයෙන්ම නිරත වෙච්ච කෙනෙක්. ඔයගොල්ලන්ට පේන ඇති මෙතන තියෙන අඳපු රූපයක්. මේ එන්නේ විල්හෙල්ම් රොන්ට්ජන් කියන විද්‍යාඥයා, ජර්මන් ජාතික විද්‍යාඥයා. ඊට එහා පැත්තේ ඉන්නේ එයාගේ බිරිඳ. එයාගේ බිරිඳ ඉන්නේ. ඔයගොල්ලන්ට පේනවා එයා අර කැතෝඩ කිරණ සම්බන්ධ විවිධ පර්යේෂණ කරනවා. මේක අඳපු චිත්‍රය විවිධ පර්යේෂණ කරනවා. එයාගේ බිරිඳ තමයි මේ පර්යේෂණ වලට සහයෝගය දක්වලා තියෙන්නේ. මේ 1895 දී ජර්මන් ජාතික විල්හෙල්ම් රොන්ට්ජන් කැතෝඩ කිරණ පිළිබඳ පර්යේෂණ කරමින් සිටියා. එතකොට එයාගේ කැතෝඩ කිරණ සම්බන්ධ පර්යේෂණ කරමින් ඉන්නකොට එයා ආසන්නයේ තිබිලා තියෙනවා මේ ඡායාරූප පටල. ඒ කියන්නේ ඉස්සර උගල දන්න ෆොටෝ ගන්නකොට ඒ ෆොටෝ එකක් ගන්නකොට ඒ ඡායාරූප පටලයේ මත තමයි ෆොටෝ එක ගිහිල්ලා වදින්නේ. අපි කියලා කියන නෙගටිව් එක කියන්නේ. ඒ නෙගටිව් වල පටලය වෙනස් වෙලා තිබෙනවා. ඒක අපි කියලා කියන විකසණය වෙලා තිබිලා තියෙනවා. වෙනස් වෙලා තිබිලා තියෙනවා. ඡායාරූප පටලය වෙනස් වෙලා තියෙනවා කියලා පරීක්ෂණය කළා. එයා පර්යේෂණය කළා තියෙන කැතෝඩ කිරණ සම්බන්ධව මේ විදිහට පර්යේෂණ කරනකොට එයාගේ මේසෙ උඩ තිබිලා තියෙනවා ඔය විදිහේ මේ ඡායාරූප පටලයක්. ඒ ඡායාරූප පටලය එයා දැකලා තියෙනවා ඡායාරූප පටලය වෙනස් වෙලා තියෙනවා. ඒ වගේ මේ ආසන්නයේ තිබිලා තියෙනවා මේ බේරියම් ප්ලැටිනොසයිඩ් කියන රසායනික ද්‍රව්‍යයක්. බේරියම් ප්ලැටිනොසයිඩ් මේ බේරියම් ප්ලැටිනොසයිඩ් රසායනික ද්‍රව්‍ය තුල මේ දිලිසීමක් ඇති වෙලා. මේ දිලිසීමක් ඇති වෙලා තියෙනවා. ඉතින් එයා කල්පනා කරලා තියෙන ඇයි මේ ඡායාරූප පටල වෙනස් වුනේ? ඇයි මේ හේතුව මේකට මේ අර බේරියම් ප්ලැටිනොසයිඩ් දිලිසෙන්න හේතුව මොකක්ද කියලා. එතකොට එයා දන්නවා කැතෝඩ කිරණේ නිකුත් කරන්නේ කැතෝඩිය දැන් ඇනෝඩිය දිහාවට. නමුත් මේ ආසන්නයේ අහල පහල තියෙන මේ ඡායාරූප තහඩුවත් විකසණය වෙලා ඒ වගේම බේරියම් ප්ලැටිනොසයිඩ් උත් දිලිසෙනවා. එහෙනම් මෙයා කල්පනා කරා එහෙමනම්
මේ එයා පරිශ්‍රණය කරන ඒ X මේ කැතෝඩ් කිරණ ඇවිල්ලා වදිනකොට ඇනෝඩේ යම්කිසි කිරණ විශේෂයක් නිකුත් වෙන්න ඕනේ. ඇහැට නොපෙනෙන කිරණ විශේෂයක් නිකුත් වෙන්න ඕනේ. ඒක නොදන්නා කිරණ විශේෂයක්. ඒ නොදන්නා කිරණ විශේෂයක් නිසා මේවා මෙයා හැදෙන්නවා මේ කිරණ විශේෂය X කිරණ ලෙස. එයා කිව්වා මේට හේතුව ලෙස තමා භාවිතා කරපු අධිවිසංකන නලේ පිටතට නිකුත් වූ කිරණ විශේෂයක් බවත් ඒවේ ස්වභාවය තේරුම් ගැනීමට අපොහසත් වූ නිසා එයා ඒවා X කිරණ ලෙසට මෙයා නම් කරා. එතකොට X කිරණ කියලා කියන්නේ ඔන්න ඔය ආකාරයට එන්නේ. X කිරණ ලෙස තමයි මේ කිරණ විශේෂය හැදුන්නේ. ඔයගොල්ලන්ට පේන ඇති මෙතන තියෙන්නේ බේරියම් ප්ලැටිනොසයිඩ් කියන ස්පටික මේ තමයි ඡායාරූප ධාතුව. මේ පේන ඇති ඡායාරූප ධාතුවේ දැන් මේ තැනක පැල්ලම් ඇතේ. මේ පැල්ලම් ඇතේලා තියෙන අර කිරණ ගිහිල්ලානේ. මේ කළු පාටයි තහඩුව. කළු පාට තහඩුවේ මේ විදිහේ පැච් එකක් ඇති වෙනවා. ඒකට ඒකට හේතුව තමයි මේ ඒක. මෙතන කියන එකේ Ronjan noted that barium platinoxide painted on a sheet of paper fluoresced when placed near the cathode ray tube කියලා. මේ ඒක සිංහලෙන් කියනකොට කිව්වේ අර මං කියපු එකම තමයි එන්නේ. හරි. ඔය තමයි එලා තියෙන්නේ. අපි මේකේ පොඩ්ඩක් අපි නෝට් එක සටහන් කරගමු. X කිරණ කියලා මාතෘකාව ලියා ගන්න. ඒක ටික මේ ටික විතරක් ලියා ගමු. ඉතිහාසය අවශ්‍ය නැහැ. මේකේ චුට්ටක් අපි සටහන් කරගත්තා දෙයක් තමන්නේ. ඉතිහාසයත් වැඩක් නැහැ හොඳේ. මේකත් අවශ්‍ය නැහැ. අපි X කිරණ නිෂ්පාදනය විතරයි අපට අවශ්‍ය වෙන්නේ. මෙතනත් තියෙන මේ විදිහට මේ තමයි මෙයා මුලින්ම පරිශන කරේ X කිරණ මෙයා හොයාගත්තා. X කිරණ යමක් විනිවිද හරහා යන්න පුළුවන්. හැම හරහා විනිවිද යන්න පුළුවන් කියලා මෙයා අනාවරණය කරගත්තා. මෙයා මෙයා මුලින්ම තමන්ගේ බිරිඳගේ අතේ ඡායාරූපයක් තමයි X කිරණ ඡායාරූපයක් තමයි ගත්තේ. එතකොට මේ පේන ඇතේ බිරිඳගේ X කිරණ ඡායාරූපයේ අතේ තියෙන ඡායාරූපය මේකේ මුදුව පේනවා. හොඳට. මුද්දක් පැලඳගෙන එතකොට ඒකෙන් අනාවරණය කරගත්තා මේ මුද්දක් හරහා X කිරණ ගමන් කරන්නේ නැහැ. මෘදු පටක හරහා X කිරණ ගමන් කරනවායි කියන්නේ. මේ තියෙන්නේ මේ ඇත්ත ෆොටෝයි. ඇත්ත X කිරණ එක මේ ඇත්ත X රංජන්. විල්හෙල්ම් රංජන් කියන විද්‍යාඥයා. මේ තියෙන්නේ මුදුව. ඒවල මුදුව හරහා ගිහිල්ලා නැහැ. මේ අස්සි ඒකලක හැම හරහා ගිහිල්ලා තියෙන අස්සි හරහා ගිහිල්ලා නැහැ. දැන් අපිට දෙන්නේ X කිරණ නිෂ්පාදනය. මේ මෙතනින් පස්සේ තමයි අපට අවශ්‍ය කරන්නේ නෝට් එක. X කිරණ කියලා ගහලා මාතෘකාව ලියා ගන්න. X කිරණ නිෂ්පාදනය. X කිරණ නිෂ්පාදනය. X කිරණ නිෂ්පාදනය. එතකොට මේ පේන ඇති X කිරණ නිෂ්පාදනය කිරීම සඳහා පාවිච්චි කරන මෙන්න මේ වගේ වීදුරු නලයක් මේකට අපි කියලා කියන කූඩ්ලිච් වර්ගයේ නලයක් කියලා. X කිරණ නලයට අපි කියලා කියන්නේ කූඩ්ලිච් type නල කියලා. 1913 දී විලියම් කූඩ්ලිච් කියන විද්‍යාඥයා තමයි මේ කූඩ්ලිච් කියන නල කූඩ්ලිච් කියන නල එන්නේ ස්පෙලිං වලට එන්නේ COOLIDGA වර්ගයේ නල කියලා ගන්න. මේක වැකුම් එකක් තියෙන ASCII. මේක වීදුරු නලයක්. මේ වීදුරු නලයක් මේක. මේ වීදුරු නලේ ඔයගොල්ලන්ට පේනවා මෙතන ටන්ස්ටන් කියන ටාගට් එකක් ඉලක්කයක් තියෙනවා. මේක ටන්ස්ටන් වලින් හදලා තියෙන්නේ. ටන්ස්ටන් තමයි ඉලක්ක ලෝහය. මේ තියෙන ඉලක්ක ලෝහය. මේක ඇතුලේ තියෙන මේක. මේක තමයි කොපර් ඇනෝඩ් එක.
මේක ඇනෝඩ් එක. ඒක හදලා තියෙන තඹ වලින්. මේ තියෙන්නේ මේ වීදුරු ප්‍රණාලය. මේක ඇතුලේ තියෙන වැකියුම් එකක්. වැකියුම් එකක් කියලා කියන්නේ රික්තකයක් තියෙනවා. හරි? මේකේ රික්තකයක් තියෙන්නේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා මෙතන තියෙනවා පිලමන්ට් එකක්. මේ පිලමන්ට් එකට දීලා තියෙනවා පොඩි වෝල්ටේජ් එකක්. පොඩි වෝල්ටේජ් එකක් කියලා කියන්නේ වෝල්ට් 9ක විතර විභවාන්තරයක් දෙනවා. විභවාන්තරයක් දීලා ඉවරලා මේකෙන් ඉලෙක්ට්‍රෝන ධාරාවක් යන්න සලසනවා. මේක නම් මේ පිටුරේ නෑ ඒක. ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන මේ මෙහෙ ඉඳන් මෙහාට යනවා. ඉලෙක්ට්‍රෝන මේ ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා මෙතන ඉඳන් මෙහාට. මේකට තියෙන ඍණ විභවාන්තරයක් දෙන්නේ. ඍණ විභවාන්තරයේ ඉඳන් මෙතෙන් යනවා මේ විදිහට තමයි ගමන් කරන්නේ. බලමු පින්තූරයක් අඳින්න පුළුවන් එකක් ඊළඟ එකේ තියෙන්නේ. මේක තමයි ඔයගොල්ලන්ට අඳින්න ඕනේ පින්තූරය. මේක තමයි අඳින්න ඕනේ. නම් මෙන්න මේ පින්තූරය හැමීට ඇඳ ගන්න. මේක කැතෝඩය, මේක ඇනෝඩය. මේ මෙතන මේක තඹ වලින් හදලා තියෙන්නේ. මේක ඇඳ ගන්න හැමීට. ඕනේ නම් මේක සිංහලෙන් ලියන්න. හරි. මේක කැතෝඩය. ලියන්න පුළුවන් නේද? මේක කැතෝඩය. මේක ඇනෝඩය. මේක ලෝහ තහඩුව. ලෝහ තහඩුව. මේක වීදුරු ආවරණය. මේක සාමාන්‍යයෙන් දෙන හයි වෝල්ටේජ් එක මේ කිලෝවෝල්ට් 1000ක් වගේ එනවා. sorry 100 කිලෝවෝල්ට් 100ක් වගේ. කිලෝවෝල්ට්. එක එක පොත්වල එක එක විදිහට තියෙනවා මේ මේකට අපි කියන නමක් මේ මෙතන මෙතනින් දෙනවා මේ ඔයගලන්ට වෙනවා ඉතින් කැතෝඩයට දෙනවා විභවාන්තරය මේ විභවාන්තරය වෙන්නේ වෝල්ට් 10ක් වගේ වෝල්ට් 10යි මේකේ වෝල්ට් 10යි මේකට කියන්නේ සූත්‍රිකා සැපයුම් ඒකට කියලා කියන්නේ සූත්‍රිකා සැපයුම්
මේකට කියලා කියනවා සූත්‍රිකා සැපයුම කියලා. මේකට කියනවා නමක් මේවා මේ නම්ම තියෙන්න ඕනේ නැත්නම් ගියසරේ දුන්නේ විභාගෙට ලකුණු කාරක විභවාන්තරය. මේකට කියන්නේ කාරක විභවාන්තරය. ගියසරේ මේක නම් කරන්න තිබුණා. විභවාන්තරය. ඒකල කියන්නේ අර මං කිව්වේ 2018 තිබුණා කියලා. ඒකෙදි නම් කරන්න තිබුණා. කාරක විභවාන්තරය. මේ වෝල්ට් 1000ක හයි වෝල්ටේජ් කියන එක. නැත්තම් මේකට තවත් නමක් කියනවා. මේකට කියලා කියනවා ත්වරක විභවාන්තරය කියලා. accelerating potential difference කියලා කියන්නේ ත්වරක විභවාන්තරය. ත්වරක විභව අන්තරය. කාරක විභවාන්තරය එහෙම නැත්නම් ත්වරක විභවාන්තරය. මේ high voltage කියන එක. මේක කැතෝඩිය. ඒතකොට මෙතනින් තමයි ඉලෙක්ට්‍රෝන නිකුත් වෙන්නේ. දැන් අපි මෙතනින් මේ ධන සහ ඍණ ලෙස එයා ධන කැතෝඩයට සම්බන්ධ කරනවා. මේක ෆිලමන්ට් එකක් තියෙන්නේ. ටන්ග්ස්ටන් ෆිලමන්ට් එකක්. මේක ටන්ග්ස්ටන් ෆිලමන්ට් එක තියෙන්නේ. මේ ෆිලමන්ට් එකෙන් ෆිලමන්ට් එක මේක රත් වෙනකොට මෙතනින් නිකුත් වෙන ඉලෙක්ට්‍රෝන. මෙතනින් නිකුත් වෙන ඉලෙක්ට්‍රෝන. මේ ඉලෙක්ට්‍රෝන තමයි මේ ඉලෙක්ට්‍රෝන ඔයගලන්ට පේන ඇති ආයමත් මේ කැතෝඩය සම්බන්ධ කරලා තියෙනවා මෙයාගේ ඍණාග්‍රයට. මේක ගමු නේද මෙයා ඍණ කියලා. මෙයා ඍණ මෙයා ධන වෙනවා. ඒකට මේ ඍණාග්‍රයට තමයි මෙයා සම්බන්ධ වෙලා තියෙන්නේ. මෙයා ඍණාග්‍රයට සම්බන්ධ වෙලා තියෙන ඔයගොල්ලෝ දන්නා ඍණ විකර්ෂණය කරනවා. මේ අධික විභවාන්තරය නිසා මේ ඉලෙක්ට්‍රෝන යනවා මේ පැත්තට. ඉලෙක්ට්‍රෝන මේ අධික වේගයකින් ත්වරණය වෙනවා මේ ඉලක්ක ලෝහයට. මේ ඉලක්ක ලෝහේ තියෙන්නේ ටන්ග්ස්ටන්. මේක හදලා තියෙන මේ රතු පාටෙන් තියෙන්නේ එක හදලා තියෙන ටන්ග්ස්ටන් හරි මොලිබ්ඩනම් හරි. නමුත් මොලිබ්ඩනම් දාන්නේ ගොඩක් වෙලාවට ටන්ග්ස්ටන් තමයි දාන්නේ. ඒතකොට මේ මෙටල් ප්ලේට් එක මේක තමයි යකට තහවුරු මේ තියෙන්නේ තඹ. මේක තඹ දණ්ඩ. තඹ දණ්ඩ. ඔය ඉලෙක්ට්‍රෝන ඇවිල්ලා මේකේ වදිනකොට මේ ඉලෙක්ට්‍රෝන වදින ඉලෙක්ට්‍රෝනයේ චාලක ශක්තියෙන් 99ක් වගේ 100ට චාලක ශක්තියෙන් 99ක් මේ හානි වෙනවා ශක්තිය. 99ක් ශක්තිය හානි වෙන මේකෙන් 100ට වගේ ප්‍රමාණයක් තමයි X කිරණ හැටියට නිකුත් කරන්නේ. 100ට 1ක වගේ ප්‍රමාණයක් තමයි X කිරණ හැටියට නිකුත් කරන්නේ. එතකොට ඒ X කිරණ 100ට 1 කියන අනිත්‍යව ඔක්කොම තාපය ලෙස තමයි මේ ශක්තිය හානි වෙන්නේ. තාපය ලෙස හානි වෙනකොට මේ තඹ දණ්ඩ අධික ලෙස රත් වෙනවා. මේ රත් වෙන නිසා මේක වටේ මෙහෙම වතුර යවන මේ බට වලින් වතුර යවන. වතුර යවලා මේ තඹ දණ්ඩ සිසිල් කරනවා. හරි. අර තාපය අයින් කරන්න ඕනේ. එතකොට මේ තඹ දණ්ඩ මේකේ වටේ තඹ උතලා තියෙනවා. තඹ උතලා ඇවිල්ලා ඒකේ හරහා ජලය ගමන් කරන්න සලස්සලා මේකේ තාපය අයින් කරනවා. මේ ටික මෙහෙම ඇඳක් තමයි ඉලෙක්ට්‍රෝන්ස් මේක මම ඇඳ මේකේ තිබුණේ ස්ලයිඩ් එකේ. මේකේ ඉලෙක්ට්‍රෝන්ස් ගන්න මේ ඉලෙක්ට්‍රෝන මෙහි ඉඳන් මේ පැත්තට යනවා. මේක තමයි ඉලක්ක ලෝහය. මේකද කියලා කියන්නේ ඉලක්ක ලෝහය. මේ රත් වූ සූත්‍රිකාව මේකට කියන්නේ ඉලක්ක ලෝහය. මේකට කියන්නේ ඉලක්ක ලෝහය. සිංහලේ ලියනකොට ලියන්නේ ඉලක්ක ලෝහය. ඉලක්ක ලෝහය. එබැවින් ඇනෝඩ් එකේ කියලා ලියුවක් කමන්නේ. මේ රත්‍රිකා මේක තමයි රත් වූ සූත්‍රිකාව. රත් වූ සූත්‍රිකාව.
මේ සූත්‍රිකා සැපයම මෙයාගේ වෝල්ටේජ් එක වෝල්ට් 100යි. sorry 10යි. වෝල්ට් 10යි. මෙතන තියෙන ඍණ වෝල්ටීයතාවය. මෙතෙන් දෙන්න අපේ ඍණාග්‍රය. මේක තමයි හයි වෝල්ටේජ් එක. කිලෝ වෝල්ට් 100ක් වගේ යන්නේ. මේක අපි කියලා කියන කාරක විභවාන්තරය කියලා. කාරක විභවාන්තරය. මෙතනින් තමයි ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ. මේ ඇනෝඩය. කැතෝඩය. හරියද නේද මේ? යන්න ඊළඟ ස්ලයිඩ් එකට. නැත්නම් මම මේක විස්තර කරන්න. හරි? එලා ඊට පස්සේ යම ඊට පස්සේ නෝට් එක මම දෙන්න. හරි? නෝට් එක මේකෙම තියෙනවා. දැන් ඔයගොල්ලන්ට පේන ඇති මේක රේචනය කරන ලද නලයක්. අපි කියලා කියනවා මේ රික්තකණය කියන එකට තවත් කියන නමක් තමයි රේචනය. රේචනය. වැකුම් හරි. රේචනය කරන ලද නලයක්. එතකොට මේක ඇත්තේ වායුගෝලය නෑ. වායුගෝලයේ තියෙන්නේ සාමාන්‍යයෙන් ඉතාමත් වායුගෝලය නෑ. පීඩනයක් එහෙනම් නෑ මේකේ. පීඩනයේ සාමාන්‍යයෙන් කුඩා වායු ප්‍රමාණයක් තිබුණොත් මේක එන්නේ රසදිය මිලිමීටර් 0.1ක වගේ පීඩනයක් තමයි මේක ඇතුලේ තියෙන්නේ. ඒකට ආසන්න වශයෙන් රික්තකයක්ම තමයි. ඊට පස්සේ අපි කරන්නේ වෝල්ට් 10 සැපයීමකට මේ කැතෝඩයේ තියෙන මේ සූත්‍රිකාව සම්බන්ධ කරනවා. සූත්‍රිකාව සම්බන්ධ කරපුවාම මේ සූත්‍රිකාවෙන් ඉලෙක්ට්‍රෝන නිකුත් වෙනවා. අපි මේ ඉලෙක්ට්‍රෝන මේ නිකුත් වීමේ ක්‍රියාවලිය මේ රත් වීම මගින් ඉලෙක්ට්‍රෝන ගැලවීමේ ක්‍රියාවලිය අපි කියලා කියන තර්මයන විමෝචනය කියලා. තර්මයන විමෝචනය. තර්මයන විමෝචනය. තර්මයන විමෝචනය කියලා කියනවා. එහෙම නැත්නම් කියන term ionic emission කියලා කියන්නේ. එතකොට term ion විමෝචනය මගින් තමයි ඉලෙක්ට්‍රෝන මුක්ත වෙන්නේ. දැන් මේ මෙතනින් ඉලෙක්ට්‍රෝන මෙතනින් අයින් කරනකොට මෙතනින් ඉලෙක්ට්‍රෝන මේ රත් වෙච්ච සූත්‍රිකාවෙන් ඉලෙක්ට්‍රෝන ගැලවෙනකොට ඒ ඉලෙක්ට්‍රෝන අපිට ඇනෝඩය කරා යවන්න ඕන. ඇනෝඩය කරා යවන්න නම් අපි මේ කැතෝඩයට මේ කැතෝඩයට ඍණාග්‍රය සම්බන්ධ කරලා ඇනෝඩය ධන බවට පත් කරලා අපි අධික විභවාන්තරයක් දෙනවා කැතෝඩය සහ ඇනෝඩය අතර. ඒතර මෙතනින් ඉලෙක්ට්‍රෝන නිකුත් වෙනවා. එතකොට ඉලෙක්ට්‍රෝන නිකුත් වෙනකොට විද්‍යුත් ශ්‍රේෂ්ඨයක් සකස් වෙනවා. මම මේ ටික මකන්නම්. විද්‍යුත් ශ්‍රේෂ්ඨයක් සකස් වෙනවා. එතකොට විද්‍යුත් ශ්‍රේෂ්ඨය සකස් වෙන්නේ මම කියවා මෙයා ධනාග්‍රේ වෙන්න. මේ පැත්ත ධන මේක ඍණ වෙන්නේ. විද්‍යුත් ශ්‍රේෂ්ඨය සකස් වෙන්නේ ධන පැත්තේ ඉඳන් ඍණ පැත්තට. විද්‍යුත් ශ්‍රේෂ්ඨය දෙන්න. විද්‍යුත් ශ්‍රේෂ්ඨය ඇති වෙන්නේ මෙහාට. මේ අතර ඇති. මේ තමයි විද්‍යුත් ශ්‍රේෂ්ඨය. ඒකෝ ඔය පැත්තට විද්‍යුත් ශ්‍රේෂ්ඨයක් ඇති වෙනකොට මේ මෙතන තියෙන ඉලෙක්ට්‍රෝනයක් අපි සැලකුවා. මෙයා මත ඉලෙක්ට්‍රෝනය මත ක්‍රියා කරන බලය ක්‍රියා කරන්නේ මේ අතට. බලය මෙහෙට ක්‍රියා කරන ඉලෙක්ට්‍රෝනය විද්‍යුත් ශ්‍රේෂ්ඨයේ තියෙන දිශාවට විරුද්ධ දිශාවට තමයි බලය ක්‍රියා කරන්නේ. ඔය බලයගේ සමාන වෙනවා F සමාන වෙනවා Q වරක් E ටනේ. Q වරක් E ට. මේක ලියන්න පුළුවන් අපිට Q වරක් E කියලා කියන්නේ V බෙදීම D ට. ඒ තහඩු දෙක අතර විභවාන්තරයේ වරක් D වලගේ. මේයි අතර දුර ප්‍රමාණය තමයි සිම්පල් D කියලා කියන්නේ. මේ දෙන්න අතර වෝල්ටේජ් එක තමයි V කියලා කියන්නේ. මේක මම කියුවා අට අධික විභවාන්තරය. මෙයා ඉතා අධිකයි. V වලගේ ඉතා විශාලයි. D වලගේ ඉතා කුඩායි. ලවය ඉතා විශාලයි, හරය ඉතා කුඩායි. ඒ නිසා අපි දන්නවා මේ ඉලෙක්ට්‍රෝනය මත ක්‍රියා කරන බලය අතිවිශාල බලයක්. මේ ඉලෙක්ට්‍රෝනය මත ක්‍රියා කරන බලය අතිවිශාලයි. එතකොට අපි දන්නවා මෙයාගේ ඉලෙක්ට්‍රෝනයේ මේ පැත්තට තියෙන ත්වරණය අපි හිතමු සිම්පල් A කියලා. ත්වරණය මේ පැත්තට සිම්පල් A නම් මම යොදන F සමානයි ma කියන සමීකරණය. ඉලෙක්ට්‍රෝනයට. මේ පැත්තට යොදන්න. මේකේ මම ත්වරණය මම උක්ත කරගත්තොත් ත්වරණය සමානයි F බෙදීම m ට. ඔයගොල්ලෝ දන්නා
දැන් මං කියුවා මේකේ වීත්‍රිතා විශාලයි. ඒ කියලා කියන්නේ වෝල්ට් වලින් ගත්තොත් ලක්ෂයක් වගේ. වෝල්ට් ලක්ෂයක්. කිලෝවොට් 100ක් කියලා කියන්නේ වෝල්ට් 100ක්. ඉතා අධික විභවාන්තරයක්. D වලගේ ඉතාමත් කුඩායි. ඒ නිසා F බලය ඉතා විශාලයි. මේ බලය ඉතා විශාල වෙනවා. F බලය ඉතා විශාලයි. ඒ වගේම ඉලෙක්ට්‍රෝනික ස්කන්ධය ඉතාමත් කුඩායි. ලවය ඉතා විශාලයි. ස්කන්ධය ඉතා කුඩායි. ඒ නිසා ඉලෙක්ට්‍රෝනයේ ත්වරණය අති විශාල ත්වරණයක්. අධි ත්වරණයක් තියෙනවා. මේ අධි ත්වරණ ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා කැතෝඩේ ඉඳන් ඇනෝඩේ දිහාවට. කැතෝඩේ ඉඳන් ඇනෝඩේ දිහාවට ගිහිල්ලා ඉවරලා ඇනෝඩේ ගිහිල්ලා මේ ඉලෙක්ට්‍රෝන හැප්පෙනවා. ඉලෙක්ට්‍රෝනය මේ ඇනෝඩයත් එක්ක ගැටුම් ඇති කරනවා. මේ අධික වේගයකින් ගිහිල්ලා ගැටුණාට පස්සේ ඉලෙක්ට්‍රෝන වලට මේක ගැටුණාට පස්සේ මේක මන්දණය වෙනවා මේක ඇතුලේ. මේක අස්සට මේ තහඩුව අස්සට යනවා මේක. ඒකල කියන්නේ එච්චර දුරක් යන්න බෑ මෙයාට. මේ ඉලෙක්ට්‍රෝන වලට ගොඩ ලොකු දුරක් යන්න බෑ මේක ඉතා දැඩි මූලද්‍රව්‍ය. හදලා තියෙනවා. ඉලෙක්ට්‍රෝනය ඉතා ශීඝ්‍රයෙන් මේ තහඩුව ඇතුලේදී මන්දණය වෙනවා. මන්දණය වෙනකොට ඉතා අධික ශක්තියක් මුදා හරිනවා. මේ ඉතා අධික ශක්තියක් මුදා හරිනවා. මේ ඉතාමත් අධික ශක්තියෙන් ඉතා විශාල ප්‍රමාණයක් 99%කට ආසන්න ප්‍රමාණයක් තාපයේ ලෙස තමයි මුක්ත කරන්නේ. තාපයේ ලෙස තමයි ශක්තිය හානි වෙන්නේ. 101ක් තමයි මේ X කිරණ ලෙස මුදා හරින්නේ. 101ක් X කිරණ ලෙස මුදා හරින තාපයේ ලෙස 99ක් මුදා හරිනවා. තාපයේ ලෙස 99ක් මේ මුදා හරිනවා. ඒ කියලා කියන්නේ මේක ඉතා අධික ලෙස රත් වෙනවා. හරි. මේ ඉලක්ක තහඩුව ඉතා අධික ලෙස රත් වෙනවා. අධික ලෙස රත් වෙන නිසා ඒක වළක්වන්න මේකේ බට දාලා තියෙනවා. මේක තඹ වලින් හදලා තියෙනවා. තඹ වලින් හදලා තියෙන්නේ සන්නායකතාවයේ තාප සන්නායකතාවයේ ඉහළ නිසා. තඹ වලින් හදලා තියෙනවා. ඒකල මේක වටේට මෙහෙම මෙයාගේ මේක වටේට ගමන් කරන ජලය ගමන් කරන ජලය හරි හැම නැත්තම් තෙල් හරි යවන්න සලස්සලා ඉවරලා ඒ අධික තාපය අවශෝෂණය කරගන්න සකස් කරලා තියෙනවා. හරි. ඕක තමයි මූලධර්ම වෙන්නේ. එතකොට මේ 99ක් තාපය හැටියට නිකුත් වෙන්නේ 101යි X කිරණ හැටියට නිකුත් වෙන්නේ. ඉලෙක්ට්‍රෝනය මේකේ වැදිලා මුදාහරණ ශක්තිය සම්පූර්ණ ශක්තියම මේ විදිහට මේ X කිරණ මේ තාපය සහ මේ X කිරණ ලෙස මුදාහරණ. මේකේ තියෙන විශේෂත්වය තමයි අපි ප්‍රකාශ විද්‍යුත් ආචරණයේදී අපි දැක්කේ පද විකිරණ එහෙම නැත්නම් X කිරණ හරේ පාරජම්බුල විකිරණ හරේ පෘෂ්ඨයක් මත ඒ කියලා කියන්නේ ප්‍රකාශ ලෝහයක් මත වැදිලා ඉලෙක්ට්‍රෝන මුක්ත වීමේ ක්‍රියාවලිය. අනේ විකිරණ මගින් පුළුවන් ඉලෙක්ට්‍රෝන මුක්ත කරන්න. මෙතෙන්දි වෙන්නේ ඉලෙක්ට්‍රෝන වලට පුළුවන් විකිරණ නිෂ්පාදනය කරන්න. ඉලෙක්ට්‍රෝන ඉලක්ක ලෝහය මත වැදිලා එයාගේ ශක්තියෙන් පුළුවන් විකිරණ මුදා හරින්න. එතකොට ප්‍රකාශ විද්‍යුත් ආචරණයට ප්‍රතිවිරුද්ධ ක්‍රියාවලියක් තමයි X කිරණ නිෂ්පාදනය. X කිරණ වලදී වෙන්නේ ඉලෙක්ට්‍රෝන මගින් විකිරණ උත්පාදනය කරනවා. ප්‍රකාශ විද්‍යුත් ආචරණයේදී ෆෝටෝන්ස් මගින් විකිරණ මගින් ඉලෙක්ට්‍රෝන මුදා හරිනවා. හරි. දෙක එකිනෙකට ප්‍රතිවිරුද්ධ ක්‍රියාවලියක්. ඕක අහනවා සමහර වෙලාවට ප්‍රශ්නවලදී. ඔයගොල්ලන්ගෙන් අහයි ඔය X කිරණ සම්බන්ධව මෙය ප්‍රකාශ විද්‍යුත් ආචරණයට ප්‍රතිසම ක්‍රියාවලියකි. ඒක හේතුව දක්වන්න කියලා. එතකොට හේතුව දක්වනකොට අර මම කියපු ටික ලියන්න වෙනවා. දැන් ඔයගොල්ලෝ රූප සටහන යන්දනම් අපි නෝට් එක ලියාගම ලොකු නෝට් එකක් නෙවෙයි දෙන්නේ. පොඩි නෝට් එකක්. එහෙනම් ඒක සටහන් කරගමු. right. නෝට් එකේ ලියන්න ඕනේ එක මෙතන තියෙනවා. රේචනය කරන ලද නලයක් තුල රේචනය කරන ලද නලයක් තුල රේචනය කරන ලද නලයක් තුල
රේචනය කරන ලද නලයක් තුළ ඇති රත් කරන ලද සූත්‍රිකාවෙන් විමෝචනය වන ඉලෙක්ට්‍රෝන ඉහළ විභවාන්තරයක් යටතේ වරහන් ඇතුලේ කිලෝවෝල්ට් 100 යටතේ ත්වරණය කර මගින් ඕනේ හරි ත්වරණය කර ඉලක්ක ලෝහය මත අධිවේගයෙන් ගැටීමට සලස්වනු ලැබේ. ඉලක්ක ලෝහය මත අධික වේගයෙන් ගැටීමට සලස්වනු ලැබේ. අධික වේගයෙන් ගැටීමට සලස්වනු ලැබේ. ඉලක්ක ලෝහය මත වැඩි නතරවන ඉලෙක්ට්‍රෝන මන්දනය වන විට X කිරණ විමෝචනය වේ. X කිරණ විමෝචනය වේ. X කිරණ විමෝචනය වේ. ඔයගොල්ලන්ට පේනවා මෙතෙන්දී X කිරණ කොහොමද ඇති වෙන්නේ කියලා. ආපහු සැරයක් මෙතන තියෙන මේ ගෑස් එන්වලොප් කියලා කියන්නේ අර රික්ත කුටීරය වීදුරු වලින් ආවරණය කරන ලද කුටීරය එන්වලොප් එක. අරතන තියෙන්නේ heated filament emits electrons by thermionic emission එක. ඒක කියන්නේ තර්මයන විමෝචනය. මගේ පුළුවන් ඉලෙක්ට්‍රෝන විමෝචනය කරන්න. ඊට පස්සේ තියෙන electrons are accelerated by high voltage කියලා. ඒක කියන්නේ අධික විභවාන්තරයක් යටතේ ඉලෙක්ට්‍රෝන ත්වරණය කරනවා. ඊට පස්සේ කියනවා copper rod for heat dissipation කියලා. ඒක කියන්නේ අර copper rod එකක් තියෙන්නේ. අර එහා පැත්තේ ඔය අලු පාටට තියෙන්නේ ගෙහිලා වදින මේ ඉලක්ක ලෝහය. ඒකට ඉලක්ක ලෝහයේ වැදිලා තමයි X කිරණ නිකුත් වෙන්නේ. X-rays produced when high speed electrons hit the metal target. කියලා කියන්නේ කෙලෙම්ම අරකේ ඉලක්ක ලෝහය මත වැදුනට පස්සේ X කිරණ මුක්ත වෙනවා. සාමාන්‍යයෙන් ඔය හදලා තියෙන ඉලක්ක ලෝහය මේ ඉහළ ද්‍රවාංකයක් සහ ඉහළ පරමාණුක ක්‍රමාංකයක් ඇති ලෝහයකින් තමයි හදලා තියෙන්නේ. ඔය ඉලක්ක ලෝහයට සාමාන්‍යයෙන් ගන්නේ මොලිබිඩිනම් ඒ කියලා කියන්නේ පරමාණු ක්‍රමාංකය 42ක් වන මොලිබිඩිනම් කියන එකයි. අනිත් එක ටන්ස්ටන්. ටන්ස්ටන් වල පරමාණුක ක්‍රමාංකය 74යි. ද්‍රවාංකයේ 3650ක් වෙනවා. කෙල්වින් වලින් ගත්තොත් ඔකේ බොහෝ වෙලාවට පාවිච්චි කරන්නේ මේ වැඩිම පාවිච්චි කරන්නේ ද්‍රවාංකයේ 3650ක් වෙන ටන්ස්ටන් පාවිච්චි කරන්නේ. හරි. එහෙනම් ලියා ගන්න මාතෘකාව ඉලක්ක ලෝහය.
ඉලක්ක ලෝහය. ලියා ගන්න ඉලක්ක ලෝහය ඉලක්ක ලෝහය ඉලක්ක ලෝහය ඉහළ ද්‍රවාංකයක් සහ ඉලක්ක ලෝහය ඉහළ ද්‍රවාංකයක් සහ ඉහළ ද්‍රවාංකයක් සහ ඉහළ පරමාණුක ක්‍රමාංකයක් ඇති ලෝහයකින් ඉලක්ක ලෝහය ඉහළ ද්‍රවාංකයක් සහ ඉහළ පරමාණුක ක්‍රමාංකයක් ඇති ලෝහයකින් සාදනු ලැබේ. ඊට පස්සේ ලියන්න ඉලක්ක ලෝහ ලෙස ඉලක්ක ලෝහ ලෙස මොලිබිඩිනම් ඉලක්ක ලෝහ ලෙස මොලිබිඩිනම් වරහන් ඇතුලේ Z සමානයි 42යි. පරමාණු ක්‍රමාංකය 42යි. වරහන් කළා ටංස්ටන් වරහන් ඇතුලේ පරමාණු ක්‍රමාංකය 74යි. ද්‍රවාංකය ඉතා ඉහළ ද්‍රවාංකයක්. අධික ඉහළ ද්‍රවාංකයක් තියෙන නිසා අර මං කිව්වා අර ඉලක්ක ලෝහය මත පතිත වන ඉලෙක්ට්‍රෝන අධික වේගයකින් යනකොට මේ අධික ලෙස තාපය මුක්ත කරනවා. ඉතින් ද්‍රවාංකය ඉතා ඉහළ නිසා මේක උණු වෙලා යන්නේ නැහැ. ද්‍රවාංකය 3650යි කෙල්ලෙන් භාවිත කරයි. ඊට පස්සේ ලියා ගන්න බොහෝ විට යොදාගන්නේ ටංස්ටන් ලෝහයයි. 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 ඕලන්න පේන මේ මොලිබිඩිනම් ලෝහයේ පරමාණුක ක්‍රමාංකය ඇටොමික් නම්බර් එක 42යි සිම්බල් එක ලියන්නේ මේ විදිහට මේ ඉලෙක්ට්‍රෝන කන්ෆිගරේෂන් එක කියන්නේ ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය 4D5 5S එකේ නේ අන්තිම කවචවල තියෙන ඉලෙක්ට්‍රෝන මේ පරමාණුක ස්කන්ධය 95.95යි. ඒවට මේකේ තියෙන acid base properties of higher valence oxides. ඒවට ඒකල කියන්නේ මොකද්ද? acid base කියලා කියන්නේ අම්ල property එකක් තියෙන ආම්ලික property එකක්. crystal structure එක මේ අපි ගත්තාන් පස්සේ මෙයාගේ ව්‍යුහය අණුක ව්‍යුහය ගත්තාන් පස්සේ ඒකල ස්පටික ව්‍යුහය. ස්පටික ව්‍යුහය ගත්තොත් මෙවැනි ව්‍යුහයක් එන්නේ. सामान्य सेल्सियस अंश 20 උෂ්ණත්වය වගේ තියෙනවා. ट्रांजिशन मेटल එක. කෙමිස්ට්‍රි වලට ගන්න ඇති ट्रांजिशन मेटल. body centered cube එකක් විදිහට තියෙන්නේ. solid weakly acidic. ඒ කියලා කියන්නේ මොකද ආම්ලික ගතියක් තියෙනවා. මේ තියෙන මොලිබ්ඩිනම් කියන මේ ලෝහය අපි ගත්තන් පස්සේ අපිට මේ ලෝහය නෙවෙයි මේ අපේ පොළවේ මූලද්‍රව්‍යයක් හැටියට තියෙන්නේ මේ විදිහට. මූලද්‍රව්‍යයක් හැටියට තියෙන්නේ මේ ආකාරයට ඔයගොල්ලෝ අර ඊයේ එහෙම දකින්න ඇති අර මොනවද මැණික් පොකුරක් හම්බෙලා තිබුණේ. අන්න ඒ වගේ මේ අපිට හම්බෙන්නේ මේ පොළවෙන් හම්බෙනකොට මෙන්න මේ විදිහේ හැඩයක් තමයි තියෙන්නේ.
මේ තමයි ටංස්ටන්. මේ තමයි ටංස්ටන්. ටංස්ටන් වල පරමාණුක ක්‍රමාංකය අපි ගත්තා 74ක් කියලා. නියුට්‍රෝන තියෙන 110ක්. ඒවල මෙයාගේ ඝනත්වය එන්නේ 19.25 ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් වලින් ගත්තොත්. පරමාණුක අරය ෆිකෝමීටර් 162යි. අලයිරේ අගේ නෙමෙයි. පේනනේ අවසාන කවචයේ තියෙන මේ ඉලෙක්ට්‍රෝන්ස් යන හැටි. හරි. ආරම්භක 1 2යි 8යි ඒ විදිහට ඉලෙක්ට්‍රෝනික වින්‍යාසයක් තියෙනවා මේකේ. නියුට්‍රෝන තියෙන 110ක් පරමාණු ක්‍රමාංකය 74යි වෙනවා. ඇටොමික් නම්බර් එක. එතකොට මේකේ පාවිච්චි කරන මේ ටංස්ටන් මේ සූත්‍රිකා පහන් වල ෆිලමන්ට් එක හැටියට පාවිච්චි කරනවා මේකෙ. ඊට පස්සේ බෙයාරින් වල පාවිච්චි කරනවා වාහනවල. ටංස්ටන් කියන එකෙන් තමයි පාවිච්චි කරන්නේ. ඊට දැඩි බෙයාරින් වල පාවිච්චි කරනවා. ඒ වගේම ඔයගොල්ලෝ දැකලා ඇති අර මේ බාසන් දෙහිලා එහෙම පාවිච්චි කරන කොන්ක්‍රීට් එහෙම විදින්න ඇන බිත්ති වල එහෙම එහෙම ගහනකොට මේකට අර මේ අර ඒකේ අර හිල් කරන ඇන වලට ගන්න මේවා ටංස්ටන් ලෝහයෙන් ගන්න මේ පේන. ඒකට ඒක ඉතාමත් දැඩි ඔය විදිහට තමයි තියෙන්නේ ටංස්ටන්. මේ තියෙන්නේ අපේ ටංස්ටන් එක තියෙන්නේ අපේ ගත්තන් පස්සේ පස්වල තියෙන ස්වභාවය තියෙන ටංස්ටන් ලෝහය මේ විදිහට. මේ නම් ක්වාට්සයිට්. මේ ක්වාට්සයිට් එක තමයි එකට තියෙන්නේ ටංස්ටන් කියන එක. මේ ඔයගොල්ලන්ට පේනවා මේකේ අර මේ හැඩය ගත්තන් පස්සේ ඇටොමික් ස්ට්‍රක්චර් එක ගත්තන් පස්සේ මේ පරමාණුක ව්‍යුහය මේ විදිහට තියෙන මේ කියුබික් වගේ මේකේ හැඩය පේනවා ගෙලින්ද මේ හැඩේ මේ කෑලි. මේ ක්වාට්ස් වල හැඩේ ක්වාට්ස් වල ස්පටික රූපී හැඩය මේ තියෙන්නේ. ඕන දන්නවා ක්වාට්ස් කියලා කියන්නේ කිරිවාන. ඒවත් එක්කම තමයි මේවත් තියෙන්නේ. ඔයගොල්ලෝ අර ඊයේ දකින්නද අර ටීවී එකේ පෙන්නනවා මහ විශාල මේ මැණික් ගලක්. ඒකේ පෙන්නනවා මේ ඉතා විශාලව මේ ඒකෙත් පේන්නේ ওই වගේ තමයි තියෙන්නේ. ඒක ආස්සේ තමයි මැණික් තියෙන්නේ. බලමු මේ ඉහළ ද්‍රවාංකයට හේතු මොනවද කියලා. ලියා ගන්න මාතෘකාව. ඉහළ ද්‍රවාංකයට හේතු. ඉහළ ද්‍රවාංකයට හේතු. ඒකට හේතුව තමයි මේ ඉලෙක්ට්‍රෝන නතර වීමේදී ජනිත වන අධික තාපයට ඔරොත්තු දීම. ඒක ලියන්න. ඉලෙක්ට්‍රෝන නතර වීමේදී ජනිත වන අධික තාපයට ඔරොත්තු දීම. අධික තාපයට ඔරොත්තු දීම. ඉලෙක්ට්‍රෝන නතර වීමේදී ජනිත වන අධික තාපයට ඔරොත්තු දෙන්නේ. එතකොට මේකේ මම කිව්වානේ මේ ඉතා අධික ලෙස තාපය මේ මුක්ත කරනවා. ඉතා මේ 99%ම තාපය හැටියට තමයි අර ඉලෙක්ට්‍රෝන වල ශක්තිය දෙන්නේ. එතකොට මේ ඉලෙක්ට්‍රෝන වල ශක්තිය දෙන නිසා මේ දැන් ඔය ලෝහය විතරක් තිබිලා මදි. එතකොට ඒකෙන් නිකුත් වෙන තාපය මේ අයින් කරන්න ඕනේ. එකෙන් එන තාපය අයින් කරන්න ඕනේ. තාපය අයින් කරන්න ඒකටම සම්බන්ධ කරලා තියෙන අර තඹ දණ්ඩ. ඔයගොල්ලන්ට මම දීපු රූප සටහනේ තියෙන තඹ දණ්ඩත් සම්බන්ධ කරලා තියෙනවා. ඒ තඹ දණ්ඩ ඉහළ අධික සන්නායකතාවයකින් යුක්තයි. තාප සන්නායකතාවයකින් යුක්ත වෙනවා. ඒකල ඒක වටේ උතලා තියෙන මේ තෙල් හරි එහෙම නැත්නම් ජලය හරි ඒ කියලා කියන්නේ බටයක් උතලා තියෙන ඒ බටේ ඇතුලේ යන්නේ වතුර හරි තෙල් හරි. එතකොට වතුර වලටයි තෙල් වලටයි පුළුවන් තාපය අවශෝෂණය කරගන්න. තාපය අවශෝෂණය කරගෙන එතනින් තාපය ඉවත් කරන්න පුළුවන්. ඒ නිසා ඒකේ දාලා තියෙනවා මේ බටයක් අහි කරලා තියෙන අර තඹ දණ්ඩ වටේ. ඒක ලියන්න ඉලක්ක ලෝහයේ අනෙක් කොටස. ඒක තමයි ලියා ගන්න. ඊළඟ පේලිය හරි. ඉලක්ක ලෝහයේ අනෙක් කොටස
ඉලක්ක ලෝහයේ අනිත් කොටස ඉලක්ක ලෝහයේ අනිත් කොටස තඹ වැනි ඉහළ සන්නායකතාවයකින් යුත් ලෝහයකින් සාදා ඉලක්ක ලෝහයේ අනිත් කොටස තඹ වැනි ඉහළ සන්නායකතාවයකින් යුත් ලෝහයකින් සාදා Recording in progress. මෙම දණ්ඩවත උතන ලද ලෝහ දගරයක් තුල Recording in progress. ලෝහ දගරයක් තුල ජලය සංසන්දනය වීමට සලස්වනු ලැබේ. එවිට ඊතා වේගයෙන් තාපය ඉවත් වේ. එවිට ඊතා ඉක්මනින් තාපය ඉවත් වේ. එවිට ඊතා ඉක්මනින් තාපය ඉවත් වේ. ඊට පස්සේ අපි බලමු මේ ඉහළ පරමාණුක ක්‍රමාංකයක් ලැබෙන්න හේතු මොකක්ද කියලා. ඉහළ ඉසඩ් අංකයක් තියෙන ලෝහයක් අපි තෝරාගන්න හේතුව තමයි ඉලෙක්ට්‍රෝන ටාගට් එකේ වැදිලා ඉතා ඉක්මනින්ම මන්දනය වෙලා නතර වෙනවා. ඒක තමයි හේතුව වෙන්නේ. එතකොට ඉලක්ක ලෝහයේ ඉතා ඉක්මනින්ම මන්දනය වෙනකොට ඉලෙක්ට්‍රෝන නතර වෙනකම්ම මේ සන්තතික ලෙස එක්ස් කිරණ නිකුත් කරනවා. සන්තතික ලෙස එක්ස් කිරණ නිකුත් කරනවා. එතකොට විවිධ පරාශයන් තුල තමයි මේ ඉලෙක්ට්‍රෝන මුක්ත කරන්නේ. දැන් මම උදාහරණයක් හැටියට මම රූප සටහනක් මේක ඇන්දොත් අන්න මේක ඉලක්ක ලෝහය කියලා. මේකේ ඇවිල්ලා වදින ඉලෙක්ට්‍රෝනය මේකේ ඇවිල්ලා වදිනවා මෙහෙම ඉලෙක්ට්‍රෝනය යම්කිසි ප්‍රවේගයකින් ඇවිල්ලා වදින්නේ. මේකේ ගොඩාක් ඇතුළට යන්නේ නැහැ. මේකේ ගොඩාක් ඇතුළට යන්නේ මේ අපි මේ ඇන්දත් මේ ඉලක්ක ලෝහයේ මම මේක ලොකුවට ඇන්දාට මෙච්චර ලොකු නෑ. ඉලෙක්ට්‍රෝන ඉතා කෙටි දුරකට ගිහිල්ලා මෙයා නතර වෙනවා.
ඉක්මනටම මන්දණය වෙලා මෙයා නතර වෙනවා. එතකොට මෙයා මන්දණය වෙන අවස්ථාවේදී මේ දුර යනකොට තමයි මෙයා ශක්තියේ උදාහරණය. ශක්තියේ උදාහරණ කොට මේ විදිහට x කිරණ නිකුත් කරනවා. එතකොට x කිරණ නිකුත් කරනකොට මේ නිකුත් වන x කිරණවල මේ නිකුත් වන x කිරණවල විවිධ පරාශයන් තුල තමයි ශක්තිය අගයන් තියෙන්නේ. ශක්තිය අගයන් තියෙන්නේ විවිධ පරාශයන් තුල. අපි දන්නවා මේක ඇතුළට යනකොට ශීඝ්‍රයෙන් මන්දණය වෙන. එතකොට අර උදාහරණ ශක්ති ප්‍රමාණය ආරම්භක අවස්ථාවේදී තමයි ඉතා විශාල. ආරම්භක අවස්ථාවේදී තමයි ඉතාමත් විශාල ශක්ති ප්‍රමාණයක් උදාහරණය. ඊට පස්සේ මෙයාගේ ප්‍රවේගයේ ක්‍රමක්‍රමයෙන් අඩු වෙන ක්‍රමයෙන් නෙවෙයි ඇත්තටම ශීඝ්‍රයෙන් අඩු වෙනකොට මේවේ තියෙන අර උදාහරණ ශක්ති ප්‍රමාණය අඩු වෙනවා. එතකොට අර x කිරණ වල ප්‍රබලතාවයත් අඩු වෙනවා. එතකොට එහෙමනම් මේ අපි දන්නවා මෙතනින් x කිරණ නිකුත් කරනවා කියලා කියන්නේ ෆෝටෝන්ස් නිකුත් වෙන්නේ. ෆෝටෝන එක ශක්තිය E නම් ෆෝටෝන එක ශක්තිය E නම් E සමාන එච්චරක් වෙන්නේ. එතකොට අපි දන්නවා h කියන එක නියතගයක් h නියතයි. සංඛ්‍යාතයේ වැඩි වෙන්න නම් ඒ කියන්නේ ප්‍රබල x කිරණ ලැබෙන්න නම් උදාහරණ අර චාලක ශක්තිය වැඩි මේ ශක්තිය වැඩි වෙන්න ඕනේ. ෆෝටෝන් එක ශක්තිය වැඩි වෙන්න නම් ෆෝටෝන් එක ශක්තිය වැඩි වෙනකොට f වැඩි ප්‍රබල x කිරණ ලැබෙන්න නම් මෙයා ගැටෙනවත් එක්කම ඉතා විශාල ශක්ති ප්‍රමාණයක් ෆෝටෝන්ස් හැටියට උදාහරින්න ඕනේ. එහෙම වුණොත් තමයි ප්‍රබල x කිරණ ලැබෙන්නේ. ප්‍රබල x කිරණ ලැබෙන්නේ සම්පූර්ණ මෙයාගේ ශක්තියම චාලක ශක්තියම පරිවර්තනය වෙන්න ඕනේ ෆෝටෝන්ස් බවට x කිරණ බවට පත් වෙන්න ඕනේ. එහෙම වුණොත් ඉතා ප්‍රබල x කිරණ ඇති වෙනවා. අපි හේතු සටහන් කරගමු. ඉහළ z අගයට හේතුව. එවිට ඉලෙක්ට්‍රෝන ඉතා ඉක්මනින් මන්දනය වී නවතී. එවිට ඉලෙක්ට්‍රෝන ඉතා ඉක්මනින් මන්දනය වී නවතී. ඊපස්සේ මේකත් අපි සටහන් කරගමු. ඉලක්ක ලෝහය වෙත ගමන් කරන ඉලෙක්ට්‍රෝන නිශ්චල වන තෙක්ම සන්තතික ලෙස x කිරණ නිකුත් කරයි. මෙම x කිරණවල විවිධ පරාසයන් තුල වූ විවිධ ශක්ති අගයන් පවතී. එහෙත් උපරිම චාලක ශක්තිය සහිත ෆෝටෝන නිකුත් පිටවන්නේ
ඉලෙක්ට්‍රෝනයක් සතු සම්පූර්ණ චාලක ශක්තියම ඉලෙක්ට්‍රෝනයක් සතු සම්පූර්ණ චාලක ශක්තියම එක්වරම X කිරණ ෆෝටෝනයක් බවට පත්වන අවස්ථාවේ X කිරණ ෆෝටෝනයක් බවට පත්වන අවස්ථාවේදීය ෆෝටෝන පිටවන්නේ ඉලෙක්ට්‍රෝනයක් සතු සම්පූර්ණ චාලක ශක්තියම එක්වරම X කිරණ ෆෝටෝනයක් බවට පත්වන අවස්ථාවේදී අපි බලමු ඊට පස්සේ මේ X කිරණ ෆෝටෝනයක උපරිම සංඛ්‍යාතය සඳහා උපරිම සංඛ්‍යාතය සඳහා ප්‍රකාශනයක් ගන්න අපි දන්නා ඉලෙක්ට්‍රෝනය එන්නේ කැතෝඩේ ඉඳන් ඇනෝඩේට මම ගන්නවා මේ විදිහට මම ගන්නවා මේක ඇනෝඩ් එක කියලා මේක කැතෝඩේ කැතෝඩේ ඉඳන් ඇනෝඩේ දක්වා තමයි ඉලෙක්ට්‍රෝනය එන්නේ. මේ ඉඳන් මේ පැත්තට එන්නේ. හරි මෙයා එතකොට ඍණාග්‍රේ වෙනවා මෙයා ධනාග්‍රේ වෙනවා. මනෙන්නේ එතකොට දැන් මෙයාට අපි ලබා දෙන මේ දෙකලවරට ලබා දෙන විභවාන්තරය අපි හිතමු v කියලා. යාට දෙන උපරිම විභවාන්තරය v වලගේ. ඔයගොල්ලෝ දන්නා අපි ගත කිලෝ වෝල්ට් 100ක් කියලා. v කියලා අපි ගත්තා. ඉලෙක්ට්‍රෝනය මෙතෙන් එනකොට ස්ථಿತಿ විද්‍යුත් විභව ශක්තිය සමාන වෙනවා E වරක් v. ඉලෙක්ට්‍රෝනයේ සතු ස්ථಿತಿ විද්‍යුත් විභව ශක්තිය වෙනවා E වරක් v. ඕක සමාන වෙන්නේ ඉලෙක්ට්‍රෝනයේ සතු චාලක ශක්තියට. ඉලෙක්ට්‍රෝනයේ සතු චාලක ශක්තිය කියලා කියන්නේ භාගයයි mu වර්ගය. මේ සම්පූර්ණ චාලක ශක්තියම ඉලෙක්ට්‍රෝනය සතු මුළු චාලක ශක්තියම ෆෝටෝනයක් බවට පත් වෙනවා නම් අපට ලැබෙන්නේ උපරිම සංඛ්‍යාතයක් සහිත ෆෝටෝන් එකක්. මෙයා මේකේ වැඩිලා. මේකේ වැඩිච්ච ගමන් මෙයා සත මුළු චාලක ශක්තියම X කිරණ අඩංගු ෆෝටෝනයක් බවට පත් වෙනවා. ෆෝටෝනයක් බවට පත් වෙනා නම් ලැබෙන සංඛ්‍යාතය උපරිමයි. එහෙම නැත්නම් EV සමාන වෙන්න ඕනේ එච්චරක් F. එතකොට අපිට ලියන්න පුළුවන් EV සමාන එච්චරක් F ට මම F උක්ත කරනවා. H උක්ත කළොත් නැත්නම් මෙහෙම ලියන්න පුළුවන් ඉලෙක්ට්‍රෝනයේ අපි දන්නා ඉලෙක්ට්‍රෝනයක E කියන එක නියතයක්. ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය නියතයක් ඒ වගේම ප්ලාන්ක් නියතයක් නියතයක්. ඒ නිසා V වැඩි වෙනකොට F උත් වැඩි. එතකොට V අපි හයි වෝල්ටේජ් එකක් දීලා දෙන. එතකොට F සඳහා ලැබෙන අගේ වැඩිම අගේ දෙන්නේ. මේ නිසා මේක මට ලියන්න පුළුවන් E වරක් V සමානයි එච්චරක් F maximum අගේ. ගන්න පුළුවන් උපරිම අගේ. ඔක කොහොමද ලියවෙන්නේ? කරක් F වෙනවා. මේක තවත් මේ විදිහට ලියන්න පුළුවන්. මේක ලියුවේ H වරක් අපි දන්නා ෆෝටෝන් එක ප්‍රවේගය වෙන්නේ c. මේක ලැම්ඩා වලින් ලියන්න පුළුවන්. c සමාන f වරක් ලැම්ඩා. එම නිසා මට ලියන්න පුළුවන් c සමාන f වරක් ලැම්ඩා. එම නිසා f කියන එක ලියුවේ c බෙදීම ලැම්ඩා කියලා. ඒක ලියන්න පුළුවන් c බෙදීම ලැම්ඩා කියලා. දැන් f වලගේ උපරිමයි. f වලගේ උපරිම වෙන්නේ ලැම්ඩා අවම වෙනකොටනේ. එම නිසා මේක ලියන්න පුළුවන් F max කියන එක ලියුවේ HC බෙදීම ලැම්ඩා මිනිමම් අගේ. ලැම්ඩා මිනිමම් අගේ. දැන් ලැම්ඩා මිනිමම් අගේ සමාන වෙනවා. ඒකට කියන්නේ තරංග ආයාමය ඊටමත් අඩුයි. එල කියන්නේ HC බෙදීම EV. අය තමයි ලැම්ඩා මිනිමම් අගේ සඳහා අපිට ගන්න පුළුවන් සමීකරණ. F mx සමාන වෙනවා EV බෙදීම. මේකේ අපි F maximum අගේ ගත්තා පස්සේ.
max කියන එක ලියන්න පුළුවන් අපට EV බෙදීම h කියලානේ. f වල උපරිම මගේ මෙච්චරයි ලැම්ඩා අවම මගේ මෙච්චරයි කියලා කියන්නේ ලැම්ඩා මිනිමම් කියලා කියන්නේ සංඛ්‍යාතය ඉහළ මගයක් ගන්නකොට ලැම්ඩා මිනිමම් මේ කියලා කියන්නේ මෙහෙමයි. තරංගේ ඒ කියලා කියන්නේ ලැම්ඩා ඉතා කුඩා වෙනවා. සංඛ්‍යාතය වැඩි කියලා කියන්නේ ඒකක කාලයකදී ඇති කරන චක්‍ර සංඛ්‍යාව වැඩි. ලැම්ඩා අඩු වෙනකොට අනිවාර්යයෙන් මේ වැඩි වෙන්න එපා. මේම අපි ඒකක කාලයක් ගත්තොත් ඕක කොහොම තියෙන්නේ? අපි දන්නවා ලැම්ඩා වැඩි වුණොත් එහෙම වෙන්නේ. ලැම්ඩා වැඩි කියලා කියන්නේ කොහොම යන්නේ? එතකොට ඒකක කාලයකදී ඇතිවන චක්‍ර සංඛ්‍යාව අඩුයි. ලැම්ඩා වැඩි වෙනකොට. එතකොට f අඩුයි. ඒකක කාලයක ඇතිවන චක්‍ර සංඛ්‍යාව අඩුයි. එතකොට ලැම්ඩා අඩු වෙනවා කියලා කියන්නේ f වලගේ වැඩි කියන එක. හරි? මෙන්න මේ විදිහට අපිට ගන්න පුළුවන් x කිරණ එක උපරිම සංඛ්‍යාතය සඳහා සමීකරණය. යමු ලියා ගන්න මාතෘකාව ලියා ගන්න ඇතිනේ. ලියා ගන්න මේක. ඉලක්ක ලෝහය වෙත පැමිණෙන ඉලෙක්ට්‍රෝන වල චාලක ශක්තිය K සමානයි EV වේ. එම නිසා EV සමානයි HF maximum. ඒක සමානයි HC බෙදීම ලැම්ඩා මිනිමම්. මේක ලියා ගන්න සමීකරණය. ඊට පස්සේ ලියා ගන්න x කිරණවල විනිවිද යාමේ හැකියාව පවතින්නේ x කිරණවල ෆෝටෝන වල ශක්තිය මතය. ඉහත සමීකරණයට අනුව ඇනෝඩය හා කැතෝඩය අතර විභවාන්තරය වැඩි කිරීමෙන් X කිරණවල විනිවිද යාමේ හැකියාවද වැඩි කළ හැකිය. X කිරණවල විනිවිද යාමේ හැකියාවද වැඩි කළ හැකිය. X කිරණවල විනිවිද යාමේ හැකියාවද වැඩි කළ හැකිය. එතකොට ඕකේ මේ විනිවිද යාමේ හැකියාව වැඩි වෙනවා මේ ශක්තිය වැඩි වුණොත්. සංඛ්‍යාතය අඩු වෙන්න ඕනේ.
සංඛ්‍යාතය වැඩි වෙන්න ඕනේ ලැම්ඩා අඩු වෙන්න ඕනේ. ලැම්ඩා අඩු වෙලා සංඛ්‍යාතය වැඩි වෙනකොට x කිරණවල විනිවිද යාමේ හැකියාව වැඩි. ඒ නිසා අපි ඒවා හඳුන්වනවා දැඩි x කිරණ කියලා. දැඩි x කිරණ කියලා අපි හඳුන්වනවා. ඒ වගේම තියෙනවා මුදු x කිරණ. මුදු x කිරණවල සංඛ්‍යාතය අඩුයි ලැම්ඩා වැඩි. එතකොට ඒවේ තියෙන විනිවිද යාමේ හැකියාව අඩුයි. එතකොට අපි ගොඩක් වෙලාවට අපේ ශරීරය හරහා ගමන් කරන්නේ ඇතර මුදු x කිරණ යන්න ඕනේ. දැඩි x කිරණ නෙවෙයි ගමන් කරන්න සලවස්සන්නේ මුදු x කිරණ. නැත්නම් අර සමට වන හානිය නෙවෙයි ඇත්තටම ශරීරයේ තියෙන පටක වලටත් හානි වෙනවා. දැඩි x කිරණ ගමන් කිරීමට සැලැස්සුවා. දැන් මාතෘකාව ලියා ගන්න දැඩි x කිරණ සහ මුදු x කිරණ. ඊට පස්සේ ලියා ගන්න සංඛ්‍යාතයේ වැඩි. සංඛ්‍යාතයේ වැඩි කෙටි තරංග ආයාමයෙන් යුත් සංඛ්‍යාතයේ වැඩි කෙටි තරංග ආයාමයෙන් යුත් x කිරණවලට විනිවිද යාමේ හැකියාව වැඩි බැවින් ඒවා දැඩි x කිරණ ලෙස හැදෙන්නේ. ඊට පල්ලෙන් ලියා ගන්න සංඛ්‍යාතයේ අඩු දිගු තරංග ආයාමයෙන් යුත් සංඛ්‍යාතයේ අඩු දිගු තරංග ආයාමයෙන් යුත් x කිරණවලට විනිවිද යාමේ හැකියාව අඩු බැවින් ඒවා මෘදු x කිරණ ලෙස හැදෙන්නේ. මේ තමයි අර විද්‍යුත් චුම්බක වර්ණාවලිය. මේ විද්‍යුත් චුම්බක වර්ණාවලියේ ඔයගොල්ලන්ට පේනවා මේ X-ray කරා යනකොට මේ කිරණ වල සංඛ්‍යාතය ඉතා වැඩි. මේ බලන්න මේවේ සංඛ්‍යාතය අඩුයි. ලැම්ඩා වැඩි. ඊට පස්සේ ලැම්ඩා වලගේ ක්‍රමක්‍රමයෙන් අඩු වෙගෙන යනවා. X කිරණ වලට එනකොට ලැම්ඩා ඉතාමත් කුඩායි. මේක ඉන්නේ මේ තමයි විසිබල් පෙදෙස. දෘශ්‍ය පෙදෙස. ඒක එන්නේ නැනෝමීටර් 400 ඉඳන් නැනෝමීටර් 700 දක්වා. එන්නේ ලැම්ඩා දෙනකොට මේකේ ඉන්නේ මේ පැත්ත දම් පාටේ ඉඳන් රතු පාට දක්වා තමයි ලැම්ඩා වලගේ වැඩි වෙන්නේ. විසිබල් ප්‍රදේශේ. මේ දෙන්නේ X-ray. X-ray වල මේ සංඛ්‍යාතයේ ඉතා වැඩිම වෙනකොට කිලෝවෝල්ට් කිලෝ ඉලෙක්ට්‍රෝන වෝල්ට් 100ක මේ ශක්තියක් තියෙනවා. කිලෝ ඉලෙක්ට්‍රෝන වෝල්ට් 100ක. ඒකට මෙයාගේ තරංග ආයාමය වෙන්නේ ඇන්ගස්ට්‍රෝම් වලින් 0.1. ඊට පස්සේ මේ hard x-ray තමයි මේ හදිය. hard x-ray. මේ soft x-ray.
ඒකට ඒකේ වෙන කිලෝවෝල්ට් එකක් වගේ තියෙන ශක්තිය. මේකෙන් 100න් පංගුවක් එන්නේ. මේ මුද්දු එක්ස්රේ. ඒකට ඒකේ තරංගායාමය තමයි මේ දීලා තියෙන්නේ. ඇම්ස්ට්‍රෝං වලින් 10යි. මොන විදිහට එන්නේ? එතකොට මේ soft x-ray තමයි මේවා දීලා තියෙන්නේ. මේ නැනෝමීටර් එකයි. මේ ultraviolet මේ x-ray වලට මෙහා පැත්තෙන් තියෙන ultraviolet ඊට පස්සේ visible light hard x-rays පාවිච්චි කරනවා මේ airport security වලට. මේට එහා පැත්තේ තියෙන ගැම. එතකොට මේ ශරීර අභ්‍යන්තරය බලන්න පාවිච්චි කරන මෙඩිකල් CT කියන එක මෙඩිකල් CT මේ කියලා කියන්නේ කෙලකෙලගේ එක්ස්රේ ක්‍රමයක් හරි. ඊළඟට මැමෝග්‍රැෆි පාවිච්චි කරනවා මෙතෙන්දී අර ඒ කියලා කියන්නේ ඔය පියුරු පිළිකාට එන්නේ. ඒවා නිරීක්ෂණය කරන්න පාවිච්චි කරන ඒ එක්ස් ඡායාරූප ගන්න. පිළිකා තියනවාද බලන්න. ඊට පස්සේ එක්ස්රේ ක්‍රිස්ටලෝග්‍රැෆි ඒ කියලා කියන්නේ පරමාණුක යම්කිසි ස්පටිකවල පරමාණුක ව්‍යුහය පිළිබඳව තීරණය කරන්නත් පාවිච්චි කරනවා. X-ray එතෙන්දෙත් පාවිච්චි කරන්නේ hard X-ray hard X-ray පාවිච්චි කරනවා soft X-ray තියෙන වෙන මේ හැටි ඊට පස්සේ ලියා ගන්න X කිරණවල තීව්‍රතාවය X කිරණවල තීව්‍රතාවය X කිරණවල තීව්‍රතාවය දැන් ඔය X කිරණවල ඒ තීව්‍රතාවය රඳාපවතින ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව මත. ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වැඩි නම් X-ray වල මේ ප්‍රබලතාවය නෙවෙයි අර ශක්තිය නෙවෙයි තීව්‍රතාවය වැඩි. වැඩි X-ray ප්‍රමාණයක් ගන්න පුළුවන් වැඩි ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් ඇවිල්ලා සූත්‍රිකාවේ ඇවිල්ලා සූත්‍රිකාවේ ඉඳන් වැඩි ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් ඇවිල්ලා ඉලක්ක ලෝහයේ වැදුනොත් තීව්‍රතාවය වැඩි. ඒකක වර්ගඵලයක් මත පතනය වන X කිරණ ප්‍රමාණය වැඩි වෙනවා ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වැඩි වෙනකොට. එතකොට ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වැඩි වෙනවා කියලා කියන්නේ අර තමයන විමෝචනයේ මගින් නිකුත් වන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වැඩි වෙන්න ඕනේ. එතකොට ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වැඩි කරන්න නම් අපි ධාරාව පාලනය කරන්න ඕනේ. සූත්‍රිකාව හරහා එන ධාරාව පාලනය කිරීමෙන් වැඩි කළොත් අපිට පුළුවන් ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වැඩි කරන්න. අපි දන්නා ධාරාව කියලා කියන්නේ ඒකක කාලයකදී ගමන් කරන ආරෝපණ ප්‍රමාණය. ආරෝපණ ප්‍රමාණය කියලා කියන්නේ උතන නම් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. ඒතකොට ධාරාව වැඩි කරනකොට ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වැඩි. එතකොට තීව්‍රතාවය වැඩි වෙනවා. එහෙනම් ඕක ටික අපි ලියා ගමු ඒක. X කිරණවල තීව්‍රතාවය X කිරණවල තීව්‍රතාවය කැතෝඩ සූත්‍රිකාවේ සිට ඇනෝඩය වෙත එන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව මත රඳා පවතී. ඇනෝඩය වෙත එන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව මත රඳා පවතී. එබැවින් සූත්‍රිකාව හරහා එන ධාරාව පාලනය කිරීමෙන් X කිරණවල තීව්‍රතාවය වෙනස් කළ හැකිය.
ඊට පස්සේ ලියා ගන්න පල්ලෙහා පෙළේ සූත්‍රිකාව තුළින් ගණන ධාරාව වැඩි කළ විට සූත්‍රිකාව තුළින් එන ධාරාව වැඩි කළ විට නැත්නම් ගණන ධාරාව වැඩි කළ විට එහි උෂ්ණත්වය ඉහළ යන බැවින් මේ දන්නවා W සමාන I වර්ගයේ වරක් කාණ. එතකොට I වැඩි වෙනකොට ධාරාව වර්ග වෙනවා. එතකොට උෂ්ණත්වය දෙගුණ වෙනවා. දෙගුණ වෙනවා. නේ ධාරාව දෙගුණ කරනකොට උෂ්ණත්වය 4 ගුණයක් වෙනවා. ධාරාව වැඩි කළ විට එහි උෂ්ණත්වය ඉහළ යන බැවින් ඉලෙක්ට්‍රෝන විමෝචනය වීමේ ශීඝ්‍රතාවයද වැඩි වේ. එවිට ඉලක්ක ලෝහයෙන් පිටවන X කිරණ වල එවිට ඉලක්ක ලෝහයෙන් පිටවන X කිරණ වල තීව්‍රතාවයද වැඩි වේ. එවිට ඉලක්ක ලෝහයෙන් පිටවන X කිරණ වල තීව්‍රතාවයද වැඩි වේ. ඊට පස්සේ අපි ගනිමු X කිරණවල ගුණ. X කිරණවල ගුණ. X කිරණවල ගුණ. එක අපි අංක දාලා ලියා ගමු. මම මේකේ නම් අංක දාලා නැහැ. පළවෙනි එක මේවා මේ සමහර ඒවා මම ගොඩක් වෙලාවට මේ පොත් වලින් එක පොත් වලින් ගන්නෙ සමහර වෙලාවට අර ඉංග්‍රීසි පොත් වල තියෙන ඒවා පරිවර්තනය කරලා දාන්න. මේ සිංහල පොත්වල නැති ඒවා. ඒ නිසා මේවා ලියා ගන්න හරියට. පළවෙනි එක රික්තකයක් තුලදී ආලෝකයේ ප්‍රවේගයෙන් ප්‍රචාරණය වේ. රික්තකයක් තුලදී ආලෝකයේ ප්‍රවේගයෙන් ප්‍රචාරණය වේ. එනම් X කිරණද විද්‍යුත් චුම්බක තරංග වේ. X කිරණද ආලෝකයේ ප්‍රවේගයකින් මේ ප්‍රචාරණය වුණා. ඒ නිසා X කිරණ කියලා කියන්නේ විද්‍යුත් චුම්බක තරංග. ඔයගොල්ලෝ දැක්කා විද්‍යුත් චුම්බක වර්ණාවලියේ තියෙන X කිරණ. දෙවෙනි එක. විද්‍යුත් හා චුම්බක ශේෂ්ඨ මගින් අපගමනය නොවේ. විද්‍යුත් හා චුම්බක ශේෂ්ඨ මගින් අපගමනය නොවේ. ඒ කියලා කියන්නේ ආරෝපිත අංශු විශේෂයක් නෙවෙයි කියන එකකින් අදහස් වෙන්නේ. විද්‍යුත් හා චුම්බක ශේෂ්ඨ මගින් අපගමනය නොවේ. එනම් X කිරණ ආරෝපිත අංශු විශේෂයක් නොවේ. එනම් X කිරණ ආරෝපිත අංශ විශේෂයක් නොවේ. එනම් X කිරණ ආරෝපිත අංශ විශේෂයක් නොවේ. ළඟට සාමාන්‍යයෙන් මේක විනිවිද යන ගැඹුර අඩුයි. මිලිමීටර් එකක ඝනකමක් තියෙන ඊයන් තහඩුවකින් X කිරණ සම්පූර්ණයෙන්ම අවශෝෂණය වන නිසා බොහෝ වෙලාවට X කිරණ වලින් ආරක්ෂා වෙන්න ඊයන් තහඩුව යොදා ගන්න. ඒකත් අපි ලියාගමු. තුන්වෙනි කාරණා හැටියට ද්‍රව්‍ය තුලට
ද්‍රව්‍ය තුලට විනිවිද යන ගැඹුර අඩුය. ද්‍රව්‍ය තුලට විනිවිද යන ගැඹුර අඩුය. මිලිමීටර් එකක ඝනකමක් ඇති ඊයන් තහඩුවකින් මිලිමීටර් එකක ඝනකමක් ඇති ඊයන් තහඩුවකින් X කිරණ මුළුමනින්ම අවශෝෂණය වේ. මිලිමීටර් එකක ඝනකමක් ඇති ඊයන් තහඩුවකින් X කිරණ මුළුමනින්ම අවශෝෂණය වේ. X කිරණ වලින් ආරක්ෂා වීම සඳහා X කිරණ වලින් ආරක්ෂා වීම සඳහා කිරණ වලින් ආරක්ෂා වීම සඳහා ඊයන් තහඩු වලින් සෑදූ ආවරණ බොහෝ විට යොදා ගන්න. ඊයන් තහඩු වලින් සෑදූ ආවරණ බොහෝ විට යොදා ගන්න. ඊළඟ එක කාච මගින් නාභිගත කළ නොහැක. කාච මගින් නාභිගත කළ නොහැක. ඒකල කියන්නේ ඊටා සුළු වශයෙන් වර්ධනය වෙන ඊටා චූටි වර්ධනයක් වෙනවා. කාච මගින් නාභිගත කළ නොහැක. වෙනස් මාධ්‍ය හරහා ගමන් කිරීමේදී වෙනස් මාධ්‍ය හරහා ගමන් කිරීමේදී වෙනස් මාධ්‍ය හරහා ගමන් කිරීමේදී වර්ධනය වන්නේ සුළු වශයෙන් ඊළඟ එක ස්පටිස දැනිසක් මගින් විවර්තනය කළ හැක. කියලා කියන්නේ මේවා මේ විහිදුවන්න පුළුවන්. මේ ස්පටික දැනිසක් මගින් විවර්තනය කළ හැක. මේවත් ඔයගොල්ලන්ට කරලා දෙනවා කෙමිස්ට්‍රි වලදී. පිට ඔහොම ස්පටිකයක් තියෙනවා කියලා. ඒ ස්පටිකයකට ඇවිල්ලා වදිනවා X කිරණ. ඔහොම ඇවිල්ලා වදිනා ස්පටිකය. ඒ විදිහේ ස්පටිකයක්. ඒකට වැදුනට පස්සේ කිරණ එහෙම යනවා. විවර්තනය කරන්න පුළුවන්. අපිව මේ විදිහට හැරිලා නැමිලා ගමන් කරන මේ ස්පටික රූපී හැඩය මත තමයි ඕක වෙන්නේ. ඒකට අපි මේකේ ඡායාරූප තහඩුවක් තියලා තිබ්බොත් ඒක මේ විදිහේ තරංග රටාවක් තරංග කියලා කියන්නේ අර හැඩය වෙනස් වෙන එක තැන්වල මේ විදිහට ගිහිල්ලා වැඩිලා තියෙන්නේ මේ අර කිරණ ගිහිල්ලා වදින්න. අපි කියලා කියන ස්පටික දැනිසම්පගේ විවර්තනය කරන්න පුළුවන්. ඒතකොට මේ විදිහට පරමාණුක ස්තර දෙකක් තිබුණොත් මේවා මෙහෙම ගිහිල්ලා ඉවරලා මේ අපගමනය. කොහොම ගිහිල්ලා මේ තට්ටුවට යන එක තට්ටුවකින් මෙහෙම පරාවර්තනය වෙනවා. ඊට පස්සේ යන්නේ. ඒ කිරණ දෙක අතර මාර්ග අතර වෙනසක් තියෙනවා.
නොයි විදියට යනවා. මේවා වැඩි ඕනේ නැහැ. තියාගන්න ස්පටික දැඩිසම් මගින් විවර්තනය කළ හැකියි. වායු තුලින් ගමන් කිරීමේදී ඒවා අයනීකරණය කළේ. වායු තුලින් ගමන් කිරීමේදී ඒවා අයනීකරණය කෙරේ. වායු තුලින් ඒවා ගමන් කිරීමේදී අයනීකරණය කරනවා. ධනහා ඍණාරෝපණ ආදනයි කියලා කියන්නේ අර ඉලෙක්ට්‍රෝන අයින් කරන්නේ. ඉලෙක්ට්‍රෝන අයින් කරලා ආරෝපිත කරන්න පුළුවන්. දැන් අරතන අර වැකුම් එකක් ඇති කරන්නත් හේතුව තමයි මේ වීදුරු බටේ තුල අර යන ඉලෙක්ට්‍රෝන ඇතුලේ තියෙන වාතයත් එක්ක මේ වායු අණුත් එක්ක ගැටෙන්න පටන් ගන්නවා මේ රික්තකයක් කලේ නැත්තම්. අර කැතෝඩ කියන නලේ අපි ගන්නනේ ඒක රික්තණය කළා නේ තියෙන්නේ. ඇතුලේ වායුව තිබුණොත් එහෙම වෙන්නේ අර ඉලෙක්ට්‍රෝන වායුවත් එක්ක හැප්පෙනවා. ඒවල වායු අණුත් එක්ක හැටිලා හැප්පිලා අයනීකරණය වෙනවා. එතකොට ඒව අතර ගැටුම් ඇති වෙනවා. ඒ ඉලෙක්ට්‍රෝන ගිහිල්ලා ආයේ පරමාණු එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට අර මේ ශක්තිය හානි වෙනවා. ගැටුම් වලට ශක්තිය හානි වෙනවා. ඒ හානි වන ශක්තිය සහ ඔය අයනීකරණය අවම කරගන්න තමයි වැකුම් කරලා තියෙන්නේ. රික්තකණය කරලා තියෙන්නේ. එතකොට වායු තුලින් ගමන් කිරීමේදී ඒවා අයනීකරණය කෙරේ. 3 ඊළඟ එක කරුණ ඔයගොල්ලන්ගේ ඉලක්කම් දාලා ඇති ඡායාරූප පටලයක් මත සංවේදනයක් ඇති කරයි. අපි දන්නවා X-ray වල මේ සංවේදනයක් ඇති කරන්නේ. ඒකනේ මුලින්ම දැක්කේ අර කවුද මේ X කිරණ හොයාගත්ත විල්හෙල්ම් රොන්ජන් දැක්කේ මේ මුලින්ම ඡායාරූප පටලය ඒ කලර් එක නැති වෙලා ගිහිල්ලා. ඒ කියන්නේ සංවේදනයක් ඇති කරලා තිබුණා. ඊට පස්සේ බේරියම් ප්ලැටිනොසයිඩ් වල ප්‍රතිදීපනයක් ඇති කරා. ඒකෙන්නේ හොයාගත්තේ අමුතු කිරණ වර්ගයන් නිකුත් කරනවා. ඒතකොට ඡායාරූප පටලයක් මත සංවේදනයක් ඇති කරයි. ඇතැම් khනිජ ද්‍රව්‍ය මත පතිත වූ විට ප්‍රතිදීපනයක් ඇති කරයි. ඊළඟ එක ප්‍රකාශ විද්‍යුත් ආචරණය මගින් ලෝහ පෘෂ්ඨයකින් ප්‍රකාශ විද්‍යුත් ආචරණය මගින් ලෝහ පෘෂ්ඨයකින් ඉලෙක්ට්‍රෝන විමෝචනය කිරීමේ හැකියාව ඇත. ඉලෙක්ට්‍රෝන විමෝචනය කිරීමේ හැකියාව ඇත. ඒ ටික තමයි අපිට තියෙන ඒ ගුණ X කිරණවල ගුණ. ඒකට අපේ X කිරණ වැටෙන්න සැලසුවොත් එහෙම ලෝහ පෘෂ්ඨයක් මත පුළුවන් ඉලෙක්ට්‍රෝන මේ එතනින් අයින් කරන්න. ඒ කියලා කියන්නේ ප්‍රකාශ විද්‍යුත් ආචරණය ඇති කරන්න පුළුවන්. X කිරණවල. බලමු X කිරණවල ප්‍රයෝජන මොනවද කියලා. X කිරණවල ප්‍රයෝජන. තියාගන්න මාතෘකාව X කිරණවල ප්‍රයෝජන. එක ඔයගොල්ලෝ දන්නා මිනිස් සිරුරේ අභ්‍යන්තරයේ ඡායාරූප ලබා ගැනීම. මිනිස් සිරුර අභ්‍යන්තරයේ ඡායාරූප ලබා ගැනීම. අපි ගිය ගමන්ම කියන්නේ මේ X-ray ගන්න කියලා. මිනිස් සිරුර අභ්‍යන්තරයේ ඡායාරූප ලබා ගැනීම. ඔය කකුලක් කැඩුනම හරි එහෙම නැත්නම් වැටිලා මොකක් හරි කුණ්ඩේ අමාරුවක් එහෙම තිබුණොත් එහෙම කරන්නේ X-ray එකක් අරගෙන ඒගොල්ලෝ බලනවා මොකද වෙලා තියෙන්නේ කියලා. සාමාන්‍යයෙන් අස්ථි කැඩී බිඳලා විසන්ධි වෙලා විකෘති වෙලා තියෙන ස්ථාන අසාමාන්‍ය ලෙස වැඩි ඇති පේශි ශරීරයේ විවිධ අවයව තුළ තියෙන ගල්
ආගන්තුක ද්‍රව්‍ය බෝම්බයක් එහෙම කුකුරලා තියෙන බෝම්බේ කුකුරලා තියෙන ස්ථානික හිටියනම් කෑලි ඇගේ ගිහිල්ලා ඇතුලේ තියෙන අපි දන්නේ කොතනද තියෙන්නේ කියලා. ඒ වගේම අඳුන ගන්න X කිරණ පාවිච්චි කරනවා. වගේම පිළිකා ශෛල විනාශ කිරීම සඳහා පාවිච්චි කරනවා. පිළිකා ශෛල පිළිකා රෝගීන්ගේ මේ විකිරණ චිකිත්සා කටයුතු සඳහා X කිරණ පාවිච්චි කරනවා. ඒ කියන්නේ පිළිකා හැදිච්ච කට්ටිය පුච්චන්න ගියා කියලා කියන්නේ X කිරණ අල්ලන්න සලස්සන. ඒකට ඉංජිනේරු කාර්යවලදී ලෝහ හා මිශ්‍ර ලෝහ හඳුනා ගන්න පාවිච්චි කරනවා. එකක් ලියා ගන්න. ලෝහ සහ මිශ්‍ර ලෝහ හඳුනා ගන්න පාවිච්චි කරනවා. වගේම උපකරණ කොටස් වල සියුම් පැලීම් හඳුනා ගන්න. දැන් ඔය යකඩ බාල්කයක් එහෙම තුනොත් අපි දන්නේ මේ ඉංජිනේරු කාර්යවලදී ඒවා පාවිච්චි කරන්නේ. යකඩ බාල්ක ඒ වගේ මොකක් හරි බටයක් එහෙම තිබුණොත් එහෙම ඒ බටේ පුරුපු තැන් එහෙම අපිට පේන්න හැපියේ විහැට. ඒ වගේ ඒවාදී පාවිච්චි කරන්න. ඒ වගේම ඔය අපි ගත්තන් පස්සේ පිරමීඩ වල අස්සේ තියෙන්නේ මොනවද කියලා කියන්න දන්නේ නැහැ. එතකොට පිරමීඩ වල අස්සේ තියෙන ඒවා බලන්න පාවිච්චි කරන්න පුළුවන් මේ X කිරණ ඡායාරූප. ඒ වගේම සංකීර්ණ සංයෝගවල ව්‍යුහ හඳුනා ගන්න පාවිච්චි කරනවා. කෙමිස්ට්‍රි වලදී සංකීර්ණ සංයෝගවල ව්‍යුහ හඳුනා ගන්න X කිරණ පාවිච්චි කරනවා. මම කිව්වේ අර විවර්තනය මගින් පුළුවන් පරමාණුක ව්‍යුහය කොයි වගේද කියලා හොයාගන්න. ස්පටික රූපී හැඩය ඒ වෙකේ කොහොමද කියලා. ඒ වගේම ආරක්ෂක කටයුතු වලදී ගමන් මඩු පරීක්ෂා කරන්න. පාවිච්චි කරනවා දැන් ඔය එයාපෝට් එකේදී එහෙම ඇතුලේ අරගෙන යන්නේ බෑග් ඇතුලේ අරගෙන යන්නේ මොනවද සමහර කට්ටිය ඇඟ ආසෙත් හංගගෙන යනවා ඔය රත්තරන් අරව මේවා වගේ. එතකොට ඒවා බලන්න පාවිච්චි කරන X කිරණ. ආරක්ෂක කටයුතු වලදී ගමන් මඩු පරීක්ෂා කිරීම සඳහා. මේ තියෙන්නේ ඔය අපි ගන්න ප්‍රයෝජනයක් ඔය X-ray එකක් අල්ලපුවාම මේ බෝන්ස් බ්ලොක් රේඩියේෂන් නැපිය වයිට් එකේ අපිට පේනවා මේ විකිරණ වලට යන්න දෙන්නේ නැහැ මේ අස්ථි හරහා. ඒ නිසා අපිට ඒක පේන්නේ සුදු පාටින් පේනවා. අර මසල් පේනවා අලු පාටින්. muscle fluid fats වගේ ඒවා. some radiation passes through appear gray අපිට අලු පාටින් පේනවා. ඒක හරහා යනවා X කිරණ ගමන් කරනවා. ඒකට ඇට හරහා යන්නේ නැහැ. ඒ නිසා අපිට එයා සුදු පාටට පේන්නේ. කොට දැන් ඒකේ අර ડોක්ටර් හඳුනාගන්නේ X-ray එකකින් දැන් ඇටයක් අපි හිතමු කැඩිලා කියලා ඔය ඊළ ඇටයක් කැඩිච්ච මිනිසෙක් ඔය දෙන්නේ. breaks and fractures පිපුරුම් සහ කැඩිච්චා සම්බන්ධව අපි ගත්තොත් radiation passes completely through appear black සම්පූර්ණයෙන් මේ විකිරණ ගමන් කරන අර කැඩිලා තියෙන තැනක් තියෙනවා නම් අපි දන්නවා එතන ඇටේ කැඩිලා තියෙන්නේ. ඒක හරහා එතන තුලින් ගමන් කරනවා මේ X කිරණ ගමන් කරනකොට ඒ කැඩිච්ච තැන කළු පාටට වෙන්නේ. කාගේ හරි ගෙදර කෙනෙක්ගේ කකුලක් කැඩිච්ච එකක් හරි එහෙම නැත්නම් මේ කැඩිච්ච එකක් බලන්නකෝ මේ ওই විදිහට බලනකොට කකුල් කැඩිච්ච තැන අරව මේව හඳුනා ගන්න පුළුවන්. ඔය ડોක්ටර්ස්ලා එහෙම ඈතට කරලා එහෙම බලන්නේ මේ ලයිට් එකට අල්ලලා බලන්නේ ওই විදිහට. මේ තමයි අර ස්පටික රූපී හැඩය බලන ආකාරය. අර X-ray tube එකක් තියෙනවා. එතකොට ඒක හරහා X-ray beam එකක් යවනවා ස්පටිකය හරහා. ස්පටිකය හරහා යවලා ඉවරලා ඒකේ අර විවර්තන රටාවක් දකින්න පුළුවන්. අර පරමාණුයි ඊට පස්සේ ගිහිල්ලා ඈතින් තමයි ගිහිල්ලා වදින්නේ. ඒකෙන් ස්පටිකේ තියෙන හැඩය පිළිබඳ අදහසක් ගන්න පුළුවන්. ඒ වගේ එකක් මේ තියෙන්නේ ක්‍රිස්ටල් එකක් ස්පටිකයක් ඒක හරහා X-ray යවලා තියෙනවා. එතෙන්දී අර විවර්තන රටා දකින්න හම්බ වෙනවා. diffraction pattern කියලා කියන්නේ ඒකයි. electron density map ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන ඝනත්වයේ සම්බන්ධව මේ හදනවා මේ ඉලෙක්ට්‍රෝන කොයි තැන්වලද සාන්ද්‍රණය වෙලා තියෙන්නේ කියලා.
එකල ෆිටින් කරලා ඉවරලා ඇටොමික් මොඩල් එක ගැන මේ පරමාණුක ආකෘතිය සම්බන්ධව අදහස ගන්න පුළුවන්. ඕකේ ක්‍රිස්ටල් එකේ කොහොමද පරමාණු හැදිලා තියෙන්නේ කියලා. ඒකල තියරි එක ගොඩ නගා ගන්න. මේ තියෙන්නේ අර යකඩ එක හරි බට එක වගේ එකක් තේන්නේ නම් බට එක වගේ එකක මේ ෆ්‍රැක්චර් වෙලා තියෙන තැනක් එක්ස් කිරණය අවලා තියෙන මේක අභ්‍යන්තරේ පුපුරලා තියෙන්නේ. මේ පුපුරුපු එක මේන. මොකද එක්ස් කිරණ මේක හරහා යනවා. මේවා හරහා යන්නේ නැහැ. ඒක පේනවා මේ පැල්ල තියෙන කොතනද කියලා. මේ තමයි එයාපෝට් එක. එයාපෝට් එකේදී ඔයගොල්ලන්ට පේනවා මේ බඩු මේගොල්ලෝ අරන් යන බඩු ටික එක්ස් කිරණ එකක් හරහා ගමන් කරනවා. මේගොල්ලෝ කම්පියුටර් වලින් චෙක් කරනවා මේ. මේගොල්ලෝ කම්පියුටර් වලින් චෙක් කරනවා. මේ භාණ්ඩ වල මොනවද තියෙන්නේ කියලා. මෙතන යනකොට ඒගොල්ලන්ට පේනවා මොනවද තියෙන්නේ කියලා මෙතන කම්පියුටර් වලින්. මේ මිනිස්සු මනුස්සයගේ ශරීරය ඇස්සේ මොනවද තියෙන්නේ කියලා බලන්න. ඒත් මේ වගේ කුටීරයක් තුළ එක්ස් කිරණ වලට භාජනය කරනවා. එල ඇතුලෙන් ඇවිල්ලා මේ ඇතුලට ඇවිල්ලා ඊට පස්සේ චෙක් කරලා තමයි ගන්න. අපිට ඔච්චරයි තියෙන්නේ. ඔය ටික තමයි අපිට තේරෙන්නේ. අපිට පුළුවන් මේ ඕකේ ගණන් තේන හදන්න මම සම්පූර්ණ විභාග ගණන් ටික අපිට සෙනසුරාදා ආයේ තියෙන්නේ. සෙනසුරාදා දවසේ කරගෙන යන්න. ඊටු ගණන් ටික අපි සෙනසුරාදා කරමු. එහෙනම් හැමෝටම ආයුබෝවන්.